තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර හමුව දහම් හමුව අප මේ පවත්වන්නේ අද විවහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 19 වෙනි බ්‍රහස්පතින්දාව සුපුරුදු ආකාරයට අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ ධම් සභාවට අපි එකතු වන්නේ. වෙනදා වගේම අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට සම්බන්ධව සිටිනවා. හැමදෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගමු. ඊටාම ගෞරවයෙන් වෙනදා වගේම අපි පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තථාගත ධර්ම අවබෝධ කරගෙන අප කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය 3 ආරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපි ධම්ම හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි වෙනදා වගේම අපේ සුපුරුදු සදහම් හමුවයි මේ අදත් පවත්වන්නේ. ඉතින් ධර්මයේ පිළිබඳව කරන මේ සාකච්ඡා සම්මන්ත්‍රණ විමසීම් ඒ වගේම බෙදා හදා ගැනීම මේ බුද්ධ ශාසනයේ ප්‍රමුඛ කාර්යය හැටියට අපි දන්නවා. ශාසනික පරමාර්ථය අවබෝධ කරගන්න, තේරුම් ගන්න, වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පරමාර්ථය සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දහම් මඟ ධර්මයේ අරියට එලිපෙලි කරගත්තොත් තමයි. ඒක අපි බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය විශාල ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. වාර්තාගතව පරපුරින් පරපුරට පැවතෙවදින් අපිට ඒවා කියවන්න, සාකච්ඡා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මේන් නිවන් සාක්ෂාත් කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය ධර්ම කාරණා ටික අපි අවබෝධ කරගන්නවා නම්, අවබෝධ කරගත්තොත් ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත්. නමුත් තවදුරටත් යම් කෙනෙකුට මේ පිටකවල තියෙන කරුණු, සූත්‍ර, දේශනා හොඳට කියවලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියෙනවා නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඇත්ත වශයෙන්ම එකම ධර්ම කාරණේ අත්‍යවශ්‍ය මූලික ප්‍රතිපදාව නැත්නම් නිවන් මඟ පරයය වශයෙන් දේශනා කිරීමක් තමයි මේ පිටකවල අපිට දකින්න ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේ එක්කෙනෙකුට දේශනා කරපු දේ තව කෙනෙකුට දේශනා කරද්දී ඒ තැනැත්තාට ගැළපෙන විදිහට, ඒ තැනැත්තාට වැටහෙන විදිහට, තේරුම් යන විදිහට යම් ආකාරයක අලුතෙන් උපමා රූපක නිදර්ශන ආදී එකතු කරලා දේශනා කරන සිරිතක් තියෙනවා. එහෙම දේශනා කිරීම නිසා දේශනා විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා මිසක මූලික වශයෙන් ගත්තොත් මේ නිවන් මාගේ මූලික කරුණු ටික තමයි බුදු පියාණන් වහන්සේ හැමතැනම දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අප විසින් වඩාගත යුතු මූලික කුසලතා පද්ධති 3 ගැන තමයි හැමතිස්සෙම දේශනා වෙලා තියෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා. ඉතින් ඒවට අදාළව තමයි අංග 8ක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරලා තියෙන්නේ. තවත් විදිහකින් බෝධිපාක්ෂික ධර්ම කියලා දේශනා කරලා තියෙන්නේ. මේ කොයි පැත්තෙන් ගිහිල්ලා බැලුවත් පරයය වශයෙන් නැත්තම් විවිධ පුද්ගලානුරූපීව පුද්ගලයන්ගේ දැනුම, අවබෝධය, වැටහීම, අත්දැකීම පදනම් කරගෙන විවිධාකාරයෙන් කරන ලද දේශනා මිසක මේ ආර්ය ප්‍රතිපදාවට අදාළ දෙයක්මයි හැම විටම දේශනා වෙලා තියෙන්නේ. ඒකම තව විශේෂ දේශනා කොටසක් තිබෙනවා.
ඒ තමයි මේ ලෞකික ජීවිතය ඉලක්ක කරගෙන කරන ලද දේශනා. එහෙම කොටසකුත් බුද්ධ දේශනාවල තිබෙනවා. මොකද මේ ලෞකික ජීවිතය කිසියම් ආකාරයකට සකස් කර ගැනීමක්, පිළියෙල කර ගැනීමක්, විධිමත් කර ගැනීමක්, සරල චාම් කර ගැනීමක් අවශ්‍යයි මූලික වශයෙන්. ඒකම ඒ සකස් කිරීමම තමයි අන්තිමට ආධ්‍යාත්මික පැත්තට, ලෝකුත්තර පැත්තට හැරවීමක් වෙන්නේ. ඒ නිසා ලෞකික ජීවිතයේ අවශ්‍ය දේවල් සරලව කිව්වොත් මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය පිළිබඳව යම් යම් දේශනා අපිට හමු වෙනවා. ආර්ථික, සමාජ, දේශපාලන ආදී වශයෙන් අපි වට වෙනත් නම් භාවිතා වෙනවා. ඊට අදාළ දේශනාත් අපිට හමු වෙනවා. ඉතින් ඒවත් දේශනා කරලා තියෙන්නේ මේ පැත්ත ප්‍රවර්ධනය කිරීම සඳහා, ඒ පැත්තට උනන්දු කිරීමක් හැටියට නොවේ. මොකද ඒවට ආර්ථික, සමාජ, දේශපාලන කාරණාවලට උනන්දු කරවීමක් බුදුදහමේ ඇත්තට නැහැ. උදෙක් ඒවා පැවැත්ම සඳහා කිසියම් ආකාරයකට උපයාස අපයාගෙන ඒවා නඩත්තු කරගෙන යෑමක් ගැන විතරයි බුදුදහම කියන්නේ. ඉතින් ඒක නිසාවෙන් ඒවා සාධාරණ විදියට, යහපත් විදියට උපයාස අපයා ගන්නා වූ ආකාරයත්, ඒව රැක බලා ගන්න විදිහ, නඩත්තු කරගෙන යන විදිහ, එහෙම දේශනා කොටසකුත් තියෙනවා. ලෞකික පැත්තේ දේශනා. ඉතින් ඒව අපි වෙන් වෙන්ව තෝරා බේරා ගත්තම අපිට නිවන් මඟ තෝරගන්න එච්චර අපහසු වෙන්නේ නැහැ. සමහර ඇත්තෝ මේවා පටලවාගෙන තියෙන අවස්ථා අපිට පේන්න තියෙනවා. නමුත් අපේ මේ කල්යාණ මිත්‍ර පිරිසට මං හිතන්නේ ඕවා දැන් පොට බේර ගන්න හැකියාව තිබෙනවා. ඉතින් කොහොම නමුත් අපි දැන් මේ සාකච්ඡාවට අරගෙන තියෙන්නේ ආර්ථික, සමාජ, දේශපාලන පැත්තේ කාරණා නෙවෙයි. ලෝකෝත්තර ශූන්‍යතා පටිසංයුක්ත දේශනාවලට තමයි අපි දැන් හැරිලා ඉන්නේ. ඉතින් එවැනි ගැඹුරු දේශනා ඉදිරිපත් කරගෙන අපි මාතෘකාවකුත් තියාගෙන අනිශ්චිත විහරණය කියලා මේ නිවිල සැනසීලා ඉන්නේ කොහොමද මේ ජීවිතය තුල? නැත්නම් තවත් විදිහකින් කිව්වොත් නොගෑවි ඉන්නේ කොහොමද? නූපලිප්පති කියන වචනේ අපි දැනට මේ ඉදිරිපත් කරගෙන තියෙන සූත්‍ර දේශනාව මජ්ජේ සූත්‍රය. ඉතින් ඒකේ සඳහන් වෙන ප්‍රධාන තේමා ගාථාව යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති නැත්නම් නලිම්පති. ඕක වෙනත් තැන්වල බුදුරජාණන් වහන්සේ නූපලිප්පති ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා වෙනත් තැනක දේශනා කරලා තියෙනවා. මම මේ ලෞකිකත්වයේ නොගෑවි ඉන්නවා කියලා. නොගෑවි ඉන්න එකයි මගේ ක්‍රමය. ඒ සඳහායි මගේ මඟ පෙන්වීම, ඒ සඳහායි මේ ධහම කියලා දේශනා කරලා තියෙනවා. මොකද ලෞකිකත්වය කියන්නේ තියෙන දෙයක් සහ අවශ්‍ය දෙයක්, අපි භාවිත කරන දෙයක්. නමුත් ඒකේ ගෑවුනොත්, ඒකට තණ්හා මාන දිට්ඨි වශයෙන් උපාදාන වුණොත් එතන දුක හදනවා. එතන ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසායි මෙවැනි ගැඹුරු ප්‍රතිපදාවක් අපේ ධර්මයේ, තථාගත ධර්මයේ කියන්නේ. ඉතින් අපි එතකොට මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාවෙන් මේ දිනවල අපේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. ඉතින් අපි මේ සඳහා සූත්‍ර දේශනා කිට්ටු කර ගන්නවා, සූත්‍ර දේශනා එකතු කර ගන්නවා. දැනට අපි මජ්ජේ සූත්‍රය තමයි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චක්ක නිපාත පාළි මහා වර්ගයේ 7 වෙනි සූත්‍රය මජ්ජේ සූත්‍රය. මේක හුඟක් වෙලාවට සාකච්ඡා වෙලා තියෙනවා, කියවිලා තියෙනවා නොඑක් තැන්වල. ඉතින් ඒකට කමක් නැහැ. අපි මේ අපේ අනිශ්චිත විහරණයට කොයිතරම් දුරට මේක උපකාරී වෙනවද කියන එකයි අපි මෙහිදී සාකච්ඡා කරන්න, විමසා බලන්න. එතකොට මේ සූත්‍රයට අපි ප්‍රවේශ වුණා පහුගිය සාකච්ඡාවේදී. මෙහි මූලාශ්‍රය තෝර බේරගෙන මෙහි නිදානය අපි කතා කළා. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ වැඩ ඉන්න අවස්ථාවක
එවකට ඒ වන විට ශාසනයේ ජේෂ්ඨ ශ්‍රාවකයන් හිටිය තේරා බික්ඛු කියලා හඳුන්වන එවැනි අය එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් මෙත්තේය මානවකට පාරායන කියන ප්‍රදේශයේදී මෙත්තේය මානවකට ඉදිරිපත් කරපු යම්කිසි අදහසක් යම්කිසි ධර්ම කරුණක් ගැඹුරු පදනම් කරගෙන මේ ජේෂ්ඨ භික්ෂූන් තේරා බික්ඛු කරන ලද අර්ථකථන ටිකක් තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ ටික ඒ අර්ථකථන ඉදිරිපත් කරලා අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවටත් ගිහිල්ලා මේ කාරණේ ඉදිරිපත් කරනවා. ඉතින් උන්වහන්සේත් යමක් අන්තිමට මෙහි දේශනා කරනවා. එතකොට මේ ගැඹුරු ධර්ම කාරණා ටිකක් තමයි මෙහි සාකච්ඡා වෙන්නේ. එකම ඇත්තටම බලපුවම එකම කාරණේ පරියාය වශයෙන් තමයි මේකේ දේශනා වෙන්නේ. එතකොට මේකට තේමා කරගන්නේ අර බුද්ධ දේශනාව අපි අර කලින් කිව්ව ගාථාව. හැමෝටම මේ සූත්‍රය දිගහැර ගන්න පුළුවන්කම තියෙනවා අන්තර්ජාලයේ තියෙන නිසා අපි දැනට පාවිච්චි කරන පහසුවට පිටක.lk කියන වෙබ් අඩවිය. ඉතින් මේ සාකච්ඡා කරන අතරෙම ඒකත් බලා ගන්න පුළුවන්. මම හුඟක්ම පාවිච්චි කරන්නේ පාලි කොටස තමයි. සිංහල පරිවර්තනවල අපි එදා කිව්ව යම් ගැටලු තියෙනවා කියලා. ඉතින් ඒක ගැන අපි උපේක්ෂා වෙමු. මොකද සමහර ඇත්තෝ මේ පාලි පිළිබඳව ඊතරම් ප්‍රවීණතාවයක් ඇතුව නෙමෙයි මේ කටයුතු වල යෙදෙන්නේ. ඒක නිසා කොහොම නමුත් පාලි කොටස අපි අවධානයට ගමු. එතකොට අර තේර භික්ෂුන් වහන්සේලාගේ සාකච්ඡාවට මූලික වුණු ගාථාව සුත්ත නිපාතේ පාරායන වර්ගයේ ඇතුළත් වෙලා තියෙනවා. මෙත්තේය මානවක පුච්චා වශයෙන් ඒ ගාථාව තමයි යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්චගා. යම් කෙනෙක් කියන යෝ කියන පදේ තමයි අපි ගන්නෙ. කවුරු හෝ වේවා උභෝ අන්තේ විදිත්වා. උභන්තේ කියලා කිව්ව උභෝ අන්තේ කියන එකයි සංදි වීමෙන් අන්ත දෙකක් මනෙන් අවබෝධ කරගෙන මජ්ජේ මැදත් ප්‍රඥාවෙන් දැනගෙන ඒත් හොඳට අවබෝධ කරගෙන නලිප්පති නැත්නම් නලිම්පති මේ තුනේම නොගෑවී සිටිනවා නම් දෙපැත්තයි මැදයි කියන අංශ තුනේම මේ අන්ත කියන වචනේ අපි කතා කරා කෙලවර කියන අර්ථයෙන් නෙමෙයි අපි ගන්නෙ අංශය කියන අර්ථයෙන්. යම් අංශ හැම යම් කිසි දෙයක යම් පැතිකඩයන් අංශයන් දැන අවබෝධ කරගෙන ඒකේ ගෑවෙන්නේ නැතුව නැත්තම් තණ්හා මාන දික්ටි වශයෙන් උපාදාන වීමට ගෑවීමට තමයි මේ ලිම්පති කියන වචනේ නැත්තම් ලිප්පති කියන වචනේ යෙදෙන්නේ. නලිප්පති නොගෑවී සිටිනවා නම් උපාදාන නොවී සිටිනවා නම් නැත්නම් මේ අනිශ්චිත කියන එකමයි මේ නලිප්පති කියන්නේ අනිශ්චිත කියන එකමයි. අනුපාදාන කියන එකමයි මේ වචන ගොඩක් තිබුණට කමක් නැහැ. අපි මේවා වචන වලින් කියවෙන අර්ථය තේරුම් ගත්තම ප්‍රමාණවත්. එතකොට අනුපාදාන නලිප්පති අනිශ්චිතෝ කියන වචන තුනෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. යම් දෙයකට තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගෑවී සිටීම නොබැඳී සිටීම කියන එක. අන්න එහෙම යම් කෙනෙක් නොබැඳී සිටිනවා නම් තං බ්‍රෝමි මහා පුරිසෝ. බුදුරජාණන් වහන්සේ කියන මට කියන්න පුළුවන් ඒ කවුරු වුණත් උසස් පෞරුෂයක් ඇති කෙනෙක්. දැන් මහා පුරිස කියන වචනේ අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. උසස් පෞරුෂයක් කියන එක ශ්‍රේෂ්ඨ පෞරුෂයක්
සෝද සිබ්බනි අච්චග. ඒ තැනත්ත මේ ජීවිතයේදීම මෙහිදීම සිබ්බනි කිව්වේ තණ්හාවට අච්චගා ඉක්මවා යනවා. ඕක තමයි මේ ගාථාවේ අදහස. ඉතින් ওই ගාථාව නැත්නම් ওই බුද්ධ දේශනාව තමයි මෙතෙන්දී මේ භික්ෂුන් වහන්සේලාගේ මූලික සාකච්ඡාවට තේමා කරගන්න. ඉතින් මේ ගාථාව පිළිබඳ ගාථාවේ ඇතුළත් වෙන මූලික කරුණු නැත්නම් මූලික අංශ 4ක් පිළිබඳව අර්ථකථන සැපේනවා මේ භික්ෂුන් වහන්සේලා. උභෝවන්තේ මජ්ජේ අන්ත දෙකයි මැදයි සහ සිබ්බනි කියන්නේ මොකක්ද කියලා ඕවට තමයි අර්ථකථන සපයාගෙන යන්නේ. එතකොට පළවෙනි යට ඉදිරිපත් වුණු භික්ෂුන් වහන්සේ යම් අර්ථකථනයක් ඉදිරිපත් කළා. ඒක අපි කලින් සාකච්ඡාවේදී කතා කළා. පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි. ඒක තමයි පළවෙනියට මේකට අර්ථකථනය සපයන්නේ. පළවෙනියට අදහස් ඉදිරිපත් කරන භික්ෂුන් වහන්සේ. පස්ස ඒකාන්තයක්, පස්ස සමුදය තවත් අංශයක්, පස්ස නිරෝධය තමයි මැද. සිබ්බනි කිව්වේ තණ්හාවට කියලා. ඉතින් ඒ ටික අපි කලින් සාකච්ඡා කළා. පස්ස කියන්නේ තින්නම් සංගතියෙන් සලායතනේ ක්‍රියාත්මක වීමෙන් වෙන දෙයක්. සලායතන පච්චය පස්සෝ තින්නම් සංගති පස්සෝ කියලා අපි ඒව සාකච්ඡා කළා. ස්වභාවික සංසිද්ධිය පස්ස කියලා කියන්නේ හේතුඵල ධර්මානුකූලව ඇති වෙන ස්වභාවික සංසිද්ධිය. නාම රූප ක්‍රියාත්මක වීම. ඉතින් ඒක ඒ විදිහට හට ගන්න ආකාරය, පවතින ආකාරය, නිමාවන ආකාරය අභිජානාති පරිජානාති කියන වචන දෙක මෙන් පාවිච්චි කරා. යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තොත් මනවින් අවබෝධ කරගත යුතු දෙයක්, හාත්පසින් අවබෝධ කරගත යුතු දෙයක් අවබෝධ කරගත්ත වෙනවා. වටහා ගත්ත වෙනවා. ඒකම මේ ජීවිතේම දුකින් මිදීමට හේතුවක් වෙනවා කියලා ඔය විදිහට පළවෙනි අර්ථකථනයේ සැපේ. ඊළඟට අපි අද දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි දිගට ඉදිරිපත් වෙන අර්ථකථන වලට යමු. ඒවං උත්තේ අඤ්ඤතරෝ බික්ඛු තේරේ බික්ඛු ඒතදවෝච. එතකොට මෙහිම එක භික්ෂුන් වහන්සේ කෙනෙක් මෙහිම කිව්වම අර බුද්ධ දේශනාව පිළිබඳ අර්ථකථනයේ සැපෙව්වම තවත් කෙනෙක් මේ විදිහට අර්ථකථනයේ සපයන. කොහොමද? අතීතං කෝ ආවසෝ ඒකෝ අන්තෝ අනාගතං ဒ ුතියෝ අන්තෝ පච්චුප්පන්නං මජ්ජේ තණ්හා සිබ්බනි. උනර අංශ 4ට මේ භික්ෂුන් වහන්සේ දෙන අර්ථකථනය. එක අංශයක් වෙන්නේ අනාගතයයි. අනිත් අංශය වෙන්නේ අතීතයයි. මැද කියන්නේ වර්තමානයයි. සිබ්බනි කියන්නේ තණ්හාවයි කියලා. ඔක තමයි යාගේ අර්ථකථනය. ඒ අනිත් ටික ඒ විදිහටමයි කියන්නේ. තණ්හා හිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. එතකොට ඔය කියන කාරණා අනාගතයයි අතීතයයි වර්තමානයයි තණ්හාව විසින් ගැට ගහනවා, ගැටලනවා, පූට්ටු කරනවා, එකතු කරනවා. එතකොට ඒ ගැට ගැසීම අනුව තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. ඒ කාරණාවලට අදාළ අලුත් නව දේවල්, නව තත්වයන් භවස්ස භව කියලා කිව්වේ මේ ගාක්ම මෙතන අදහස් කරන්නේ කර්ම භව තමයි ගාක්ම අදහස් කරන්නේ. ඉතින් අලුත් තත්වයන්, නව තත්වයන් අබිනිබ්බත්තිය හට ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඕක තේරුම් ගන්නවා. එත්තාවතාකෝ ආවසෝ බික්ඛු අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති
මේක හරියට තේරුම් ගත්තනම් මේ එක එක දේවල් අල්ලලා එකට ගැට ගැහිම තණ්හාවෙන් අවිද්‍යාවෙන් කරන මේ ගැට ගැසීම එකට එකතු කිරීම හරියට අවබෝධ කරගත්තනම් ගැඹුරින් අවබෝධ කරගත්තනම් හාත්පසින් අවබෝධ කරගත්තනම් අන්න ඒක මේ නිවන් මාර්ගයේදී අවබෝධ කරගත යුත්ත අවබෝධ කරගත්තා වෙනවා. විතරක් නෙවෙයි ඒකේ ප්‍රතිඵලය දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති කියලා මේ ජීවිතේදීම දුක කෙලවර කිරීමක් බවට ඒකපත් වෙනවා කියලා ওই විදිහට මේ දෙවැනි අර්ථකථනයේ සපයන. එතකොට මෙතන මේ කියන කාරණා ගැන අපි ටිකක් අවධානය යොමු කරමු. මේ අතීත අනාගත වර්තමාන කියන වචනවල සාමාන්‍ය තේරුම කවුරුත් දන්නවා. නමුත් මේ pāli වචනවල අදහස මේවමයි අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ. දැන් සිංහල ව්‍යවහාරයේත් අපි පාවිච්චි කරන්නේ මේ pāli වචනමයි. අතීත කියලා කියන්නේ ඉක්මුණු කියන අර්ථය. ඉක්මී ගිය කියන අදහස අතීත කියන වචනේ තියෙනවා. ඉක්මී ගිය. යමක් සිදු වෙලා අවසන් කියන අර්ථය ඉක්ම ගිය අර්ථයයි අතීත කියන වචනේ තියෙන්නේ. ඊළඟට අනාගත කියන වචනේ තියෙන්නේ න ආගත. ආගත කියන්නේ පැමිණි, අනාගත කියන්නේ නොපැමිණි කියන අර්ථය. න ආගත අනාගත එහෙමයි පද පවා සකස් වෙන්නේ. නොපැමිණි කියන තේරුම. අනාගත කියන්නේ. අතීත කියන්නේ ඉක්ම ගිය කියන අදහස, අනාගත කියන්නේ නොපැමිණි කියන අදහස. ඊළඟට පච්චුප්පන්න කියන්නේ දැන් වර්තමාන දැන් කියන අදහස මේකේ තියෙන්නේ. උප්පන්න හටගත් පච්චුප්පන්න නැත්නම් ප්‍රත්‍ය නිසා හටගත් පච්චේ උප්පන්න පච්චේන උප්පන්න වගේ අදහසක් භාෂාත්මකව ගන්න පුළුවන්. පච්චේ කියන එක කවුරුත් දන්නවා. පච්චේ කියන්නේ හේතුව. හේතු ප්‍රත්‍ය කියලා අපි කියන්නේ. ඒකට හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන අදහස පච්චුප්පන්න කියන්නේ. ඒකට වර්තමාන කියලා අපි ඕකට තනි සිංහල පරිවර්තනය ගන්නෙ. නමුත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන අදහස තමයි පච්චේන උප්පන්න පච්චුප්පන්න කියන එකේ අදහස. හේතු ප්‍රත්‍යයෙන් හටගත්. ඒතකොට දැන් ඒක තමයි හුඟක්ම වැදගත් දේ පච්චුප්පන්නේ තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හුඟක් අවධානය යොමු කරන්නේ පච්චුප්පන්නේට. ප්‍රත්‍යුත්පන්න. හේතුඵල ධර්මානුකූලව දැන් හටගෙන තියෙන දැන් පවතින දේ පිළිබඳවයි. ඉක්ම ගිය දෙයක් තියෙනවා. ඒකට අපි අතීත කියනවා. මොකක් හරි ඒවා. ඉක්ම ගිය දේ. ඊළඟට නොපැමිණි දේකුත් තියෙනවා. න ආගත අනාගත. න වෙනුවට අන් ආදේශ වෙනවා. එහෙමයි පද සකස් වෙන්නේ. අන් ආගත සංදි වෙනකොට අනාගත කියලා පදේ සකස් වෙනවා. ඉතින් ඉක්ම ගිය දේවලුත් තියෙනවා, නොපැමිණි දේවලුත් තියෙනවා. ඉතින් ඒක බොරු නෙවෙයි. ඒක ඉතින් මේ ඕව නැහැ කියනෝනේ සමහර අය. ඉක්ම ගිය දෙයක් නැහැ, අනාගතයක් නැහැ, අතීතයක් නැහැ කියලා එහෙම කියනෝනේ. එහෙම ඉතින් නැත්තම් මේවා මේ වචන පාවිච්චි කරන්න ඕනෙත් නැහැ. මේ එනම් පච්චුප්පන්න කියන වචනේ තිබුණා නම් ඇතිනේ. ඒක නෙවෙයි. මේවා සම්මුතික වශයෙන් අතීත කියලා දෙයක්ත් තියෙනවා. අනාගත කියලා දෙයක්ත් තියෙනවා. එතකොට හැබැයි ඒවයි ස්වභාවයේ අතීත කියන දේ දැන් නැහැ, පච්චුප්පන්න නෙවෙයි. ඒක ඉක්මිලා තියෙන්නේ. යම් මොහොතක පච්චුප්පන්නයක් හැටියට තිබුණාට ඒක දැන් ඉක්මිලා ගිහිල්ලා තියෙන. ඉක්ම ගිය දෙයක්. අතීත. අතීත කියන දේ. ඊළඟට අනාගත කියන දේ සමහර විට අපේ මනසේ සැලසුමක් විදිහට තියෙන්න පුළුවන් වර්තමානයේ. නමුත් තාම ප්‍රත්‍යুৎපන්න උනේ නැහැ.
ආවේ නැහැ ආගත. එතකොට දෙකම ඇත්ත වශයෙන්ම ගත්තොත් අතීතයයි අනාගතයයි දෙකම තියෙන්නේ ගැඹුරින් බලපුවම වර්තමාන. අතීතය කියලා කිව්වම මේ පච්චුප්පන්නයක් ඉක්ම ගියාම ඒ පිළිබඳව තියෙන සංඥාව. ඊයේ මෙහෙම වුණා, ගිය සතියේ මෙහෙම වුණා, පහුගිය අවුරුද්දේ මෙහෙම වුණා, ඉස්සර මෙහෙම වෙලා තියෙනවා. ආදී වශයෙන් එහෙම සංඥාවක් අපි ළඟ තියෙනවා. ඒක අපේ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. සමහර විට ලැබිච්ච තොරතුරක් වාර්තාවක් මත පදනම් වෙලා අපි ඇති කරගත්ත සංඥාවක් වෙන්න පුළුවන්. අතීතයේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අතීතයේ මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ඒක කිසියම් ආකාරයකට අපි ළඟ තියෙන සංඥාවක්. හැබැයි ඒක අපි අතීතය ගැන කතා කරනකොටම මේ සංඥාව වර්තමාන මොහොතේ අපි උඩට ගන්නවා, මතු කරලා ගන්නවා. ඉස්සර මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා කියනකොටම දැන් තමයි අපි ඒ කාරණේ මතු කරලා අරගෙන ඒක සාකච්ඡා කරන්නේ දැන්. එතකොට අතීත වෙන්න පුළුවන් ඒක. ඉක්ම ගිය දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක සංඥාවක් හැටියට තියෙනවා. මතක සටහනක් කියලා අපි කියන්නේ. එහෙම දේවල් තියෙනවා. ඒ ගැන අපි කතා කරනවා නම් ඒක අපි මතු කරලා අරගෙන මානසිකාර කරලා මතු කරලා අරගෙන ඒක ගැන කතා කරනවා. අනාගතයේ ගත්තම තියෙන්නේ නොපැමිණි කියන தත්ත්වයේ තුල තියෙන්නේ අත් වශයෙන්ම අප විසින් වර්තමානයේ කරන මානසික සැලසුම්. හිත මම මේ දේ කරනවා, හවස මේ වැඩේ කරන්න තියෙනවා. ලබන සතියේ මේවා තියෙනවා කියලා ඒවා මේ දැනට කරන මානසික සැලසුම්. අපේ අවශ්‍යතාවයන් සලකගෙන, අපේ වුමනා එපාකම් සලකගෙන, එහෙම නැත්නම් වෙනත් අයගේ අවශ්‍යතාවයන්, වෙනත් අයගේ ඕනෑ එපාකම් මේ ලෝකේ ලෞකික ජීවිතයේ වුමනා එපාකම් වලට අදාළව දැන් අපි ඒවා සැලසුම් කරනවා. සැලසුම් කළා ඒවා පිළියෙල කළා ලිඛිතව සකස් කරලා තියෙන ඉතින්. ඒකත් යම් මොහතක පච්චුප්පන්නයක් වෙන්නේ. ඒකයි ස්වභාවයෙන් ওই විදිහට අතීත සහ අනාගත දෙකමත් වර්තමාන මොහොතේ ඒ සංඥාවක් අතීතයේ සංස්කාරයක් අනාගතේ. සංඥා සංකාර දෙක ගැඹුරින් බැලුවා. අර මනෝ සංකාරයක් මානසින් කරන සකස් කිරීමක් අනාගතය කියලා කියන්නේ. මානසික සැලසුමක්. අතීතයේ කිව්වම සංඥාවක්. දැකපු අහපු විඳපු දෙයක් පිළිබඳව වාර්තා වෙච්ච දෙයක් දැන කියාගත්ත දෙයක් පිළිබඳව මතක සටහනක්. අත් තමන්ගේම අත්දැකීමක් වෙන්න පුළුවන්. කොහොම නමුත් තමන්ගේ අත්දැකීමක් තමයි. තොරතුරක් හැටියට ඇහුවත් ඒක තමන්ගේ අත්දැකීමක්නේ. ඒක තමයි මතක සටහනක් විදිහට තියාගෙන තියෙන්නේ. ඉතින් සංස්කාරයයි සංඥාවයි දෙක හරියට බැලුවොත් අනාගතයයි අතීතයයි කියලා කියනවා. අතීතයේ සංඥාවක්, අනාගතයේ සංස්කාරයක්. ඉතින් සංස්කාරය කරලත් ආපහු මොකද කරන්නේ? ඒකත් සංඥාවක් හැටියට තියාගන්න. හෙට මම මේ ගමනක යනවා, මේ වැඩේ කරනවා කියලා මනසින් හොඳට සැලසුම් කරලා, සංස්කාරය කරලා, මනෝ සංස්කාරය කරලා ඒක දානවා සංඥා ගොඩට දාලා තියලා තියෙනවා. ඉතින් කවුරු හරි ඇහුවම හෙට මොකද කරන්න කියලා අර සංඥාව එළියට ඇදලා කියනවා ඉන්න බලන්න මේ හෙට මට මේවා මේ වැඩ තියෙනවා, මේ ගමන තියෙනවා, මේ වැඩේ තියෙනවා ආදී වශයෙන් කියලා. සංස්කාරය කරලා සංඥාවට දාලා තියෙනවා. දැන් ඕවෙන් අපිට අපේ ස්කන්ධත් හොඳට තේරෙනවා මේවා මෙහෙම කතා කරපුවම පංචස්කන්ධත් හොඳට මේවායින් ප්‍රකට වෙනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. පච්චුප්පන්නය අපි වර්තමානයේ ගැන කතා කරොත් වර්තමානයේ කියන එක නිතරම මේ පච්චුප්පන්න කියන වචනේ මේ වචන හරි වැදගත්. මේවයි තියෙන භාෂාත්මක අර්ථය, භාෂා ප්‍රයෝග, මේවයි ව්‍යාකරණ පැත්තෙන් වැදගත්. සමහර අය ඉතින් මේවා එච්චර සලකන්නේ නැහැ. එහෙම නෙමෙයි මේවයි තියෙන මේ භාෂිතය, මේ පාලිය නැත්නම් මාගදී භාෂාවේ මේ ඉදලා තියෙන වචන හරියට ඒකේ ගැඹුරින් යොදලා තියෙනවා. ඒක ඒ කාරණේ තේරුම් ගන්න භාෂාවෙන් සෑහෙන සහයෝගයක් අපිට ලැබෙනවා.
මේ වචන තුනෙන්ම ඔයත්තන්ට ඒක වැටහෙනවා ඇති. මේ අතීත අනාගත වර්තමාන කියන වචන වලින් කියවෙන දේ තේරුම් ගන්න මේ භාෂා ප්‍රයෝගය උඟක් උපකාරී වෙනවා. එතකොට ප්‍රත්‍යুৎපන්න නැත්තම් පච්චුප්පන්න. එතකොට මෙතන උප්පන්න කියන වචනයක් තියෙනවා, පච්චය කියන වචනයක් තියෙනවා. ඒකට හේතු ප්‍රත්‍ය හේතුඵල ධර්මතාවය අපි සාකච්ඡා කරද්දී පච්චය කියන එක අපි අද තේරුම් ගන්න තියෙනවා. හේතුව කියලා අපිට ගන්න පුළුවන්. එතකොට හේතුයෙන් උපන් පච්චේන උප්පන්න පච්චුප්පන්න එහෙමයි ඔය සමාස පද හුඟක් වෙලාවට මේ ඉතින් යම් හේතුවකින් හටගත් හේතු නිසා හටගත් දැනට ඒක හටගෙන තියෙනවා දැනට ඒක පවතිනවා ඒකයි දැන් අපිට දකින්න පුළුවන් අහන්න පුළුවන් විඳින්න පුළුවන් වටහා ගන්න පුළුවන් දැන් ඒක පවතින වර්තමානව ඒකට වර්තමානයේ පවතින දේවල් අපි දන්නවා අපේ පසින්දුරන්ට සමානසට ගෝචර වෙනවා වර්තමානයේ කියන්නේ ඒක පච්චුප්පන්නයක් කියලා කියන්නේ පසින්දුරන්ට සමානසට ගෝචර වෙන මේ මොහොතේ යමක් තියනවාද ඒක පච්චුප්පන්නයක් ඒක සමහර අය කියන වර්තමානයේ යමක් නැහැ ඒක බොරු මායාවක් කියලා ඉතින් ඒව නිකම් විකාර කතා වර්තමානයේ යමක් පවතින මේ මොහොතේ හේතුඵල වශයෙන් පවතින එක පච්චුප්පන්නයක් ප්‍රත්‍යুৎපන්න දෙයක් හේතුවකින් හටගත් දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් පච්චුප්පන්නයක් කියලා කියනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔය අංශ තුන ඒකෝවන්තෝ ဒ ුතියවන්තෝ මජ්ජේ කියන තුනට ඔය දෙවෙනි භික්ෂුන් වහන්සේ ඔය විදිහ අර්ථකථනයක් දෙනවා. මැද කියන්නේ පච්චුප්පන්නේ ඒකාන්තයක් අතීතේ ඒකාන්තයක් අනාගතේ නැද කියන්නේ පච්චුප්පන්නේ කියලා. ඊළඟට සිබ්බනි කියන එකට යත් දෙන අර්ථකථනය උන්වහන්සේ දෙන්නේ ඒ තේරුමම තමයි තණ්හා සිබ්බනි. ගෙත්තම ගෙතුම්කාරී වෙන්නේ තණ්හාව කියලා. එතකොට දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන මේ ගැටලුවක් මෙතන පැන නගිනවා. ක්ලේශයක් පැන නගින මේ අංශ තුන තියෙනවා. අංශ තුන නැතුව නෙවෙයි. අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා. ඒවා තේරුම් ගැනීම විතරයි අවශ්‍යයි. අභිජානාති පරිජානාති වචන පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් ඒවා මේ විදිහට අවබෝධ කරගන්න විතරයි ඕන. ගැට ගහන්න ඕනේ නැහැ. ගැට ගහන්න ඕනේ නැහැ. වාක් අය මේක ගැට ගහනවා. අපි හුඟක් මේ ධර්ම සාකච්ඡාවේදී සූත්‍රය තේරුම් ගන්න එකක්. නමුත් අපි හුඟක්ම උත්සාහ කරන්නේ මෙහි තියෙන ධර්ම කාරණේ තේරුම් ගන්න. බොහෝ අය මේ අතීතය අනාගතයේ වර්තමානයේ මේවා ගැට ගන්නවා. විද්‍යාවෙන් ගැට ගන්නවා. මේක අතීත සිදුවීම් බලන්න ඒවා අල්ලගෙන මේ හරියට ප්‍රශ්න ඇති කරගන්න. ඒවා ඉතින් සංඥා ස්කන්ධයේ තියෙන මම කියවනේ අතීතය කියලා කියන්නේ සංඥාවක් කියලා. සිදුවීමක් අත්දැකීමක් මතක සටහනක් විදියට තියෙනවා. මතක සටහන් වලටනේ අපි ওই සංඥා ස්කන්ධය කියලා කියන්නේ මතක සටහන් ගොඩටනේ. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒක අපේ පංචස්කන්ධයේ එක ස්කන්ධයක් හැටියට අපි දැන් දන්නවා තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට ඒවා මානසිකාරයේ විසින් විтин විට මතු කරලත් දෙනවා. මේ අතීතය අපි කියනවා මතක් වෙනවා කියලා. එහෙම නැත්නම් වෙන අය මතක් කරලා දෙනවා අපිට. විවිධ හේතුඵල ධර්මානුකූලව මතක් වෙනවා. ඉතින් ඒක ස්වභාවයක්. සංඥා ස්කන්ධයක් තියෙනවා. ඒ සංඥා ස්කන්ධයේ තියෙන සංඥා මතු වෙනවා. මානසිකාරයේ විසින් මතු කරලා දෙනවා. දැන් වෙන කෙනෙක් අපිට මතක් කරලා දෙනවා කියන්නේ ඒකමනේ. අපෙන් කවුරු හරි අහනවා ඔබට මේක මතකද? ඔයාලට මතකද මේ සිද්ධිය මේ දේ මේ අත්දැකීම? එතකොට අපේ සංඥා ස්කන්ධේ නොතිබුණා නම් අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ නේ මට මතකයි කියලා. අපි නිතරම කියන්නේ මට එහෙම දෙයක් මතක නැහැ. මම කියන්නේ අවංකව කතා කරනකොට.
මතක තියෙන දේ සමහර වෙලාවට හේතු මේ විද හේතු නිසා මතක නැහැ කියන්න පුළුවන්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ස්වභාවික තත්ත්වේ නම් යම් කිසි දෙයක් මතකයේ තිබුණොත් තමයි සංඥා ස්කන්ධයේ තිබුණොත් තමයි අර තැනත්තා මතක් කරපුවාම මෙහෙම දෙයක් මතකද මෙහෙම වුණා නේද මෙහෙම සිද්ධියක් වුණා නේද කියලා මතක් කරපුවාම ඒක මතක් වෙන්නේ ආවෝ තමයිනේ. එහෙම දෙයක් වුණා අපිට. එහෙම අත්දැකීමක් තියෙනවා. එහෙම දේවල් වෙලා තියෙනවා කියලා කියවෙන්න නම් තමා තුලත් ඒ සංඥාව තියෙන්න ඕනනේ. එතකොට එතන කරන්නේත් අනිත් එක්කෙනා කරන්නේත් අපේ ඇතුළත තියෙන සංඥා ස්කන්ධයේ තියෙන සංඥාව කුඩර මතු කිරීමක් පමණයි. එතකොට මේ සංඥාව නැත්තම් මේ සංඥාව ගෙවිලා තිබුණොත් සංඥා නිරෝධ වෙලා තිබුණොත් අපිට අතීතයක් නැහැ. අතීතයක් නැහැ. නමුත් අපේ ස්වභාවයක් තියෙනවා මේ සංඥා නැවත නැවත මතු කර කර ඒවා අලුතෙන් අර මේ පරණ බඩු ආපහු අපි මතු කරලා ඒවා පොදලා පිහදාලා ආපහු ආයි තැම්පත් කරන්නේ. එහෙම වැඩපිළිවෙලක් අපේ තියෙනවනේ. ඊවල දොරවල් වල තියෙන බඩු ඒවා අපි ටික දවසක් හිටියම ඉතින් ඕවා අතපත ගාලා ආපහු පිරිසිදු කරලා පිළියෙල කරලා ආපහු තැම්පත් කරලා. ඔය පුරා විද්‍යාවෙත් කරන්නේ ඒකනේ. පරණ ඒවා ඔක්කොම ඇදලා මේ පරිස්සමෙන් ගොඩ අරගෙන තිය වැහිලා තියෙන්නේ සමහර වෙලාවට පස් තට්ටු වලින් ඒවා මේ වැහිලා තියෙන්නේ. නමුත් ඒවා බොහොම පරිස්සමෙන් ගොඩ අරගෙන ඉතින් ඒවට වටිනාකම් දීලා අර්ථකථන කරලා ආපහු ඉතින් මේ බොහොම පරිස්සමට තියාගන්න. මේ ලෞකික පැත්තෙන් කවුරු හරි ඉතින් ඒවා අගය කරන්න පුළුවන්. මේක හරි වටිනවා නේ. ඉතින් අනිත් අයටත් දැක බලා ගන්න ලැබුණේ මේ හේතුව නිසානේ කියලා අර්ථකථනය කරනවා වෙන්න පුළුවන්. මොකද ඉතින් අපේ ධර්ම තථාගත ධර්මයට අනුව බලපුවම මේක හරි නිර්ාර්ථක වැඩක්. අර්ථ ශූන්‍ය වැඩක්, තේරුමක් නැති වැඩක්. අනවශ්‍ය වෙහසක්, මහන්සියක් පමණයි. මොකද ඉතින් ඔයාලට ලෞකික වශයෙන් කවුරු හරි කියන්න පුළුවන් මේ වයින් යම් කිසි වටිනාකමක් මේ වයි තියෙනවා, මේ වයින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ආදී වශයෙන් කියලා. ඒක වෙනම කාරණයක්. ඒක වැටෙන්නේ ලෞකික පැත්තට. අපි මේ කතා කරන්නේ ශූන්‍යතා පරිසංයුක්ත දේශනා අධ්‍යාත්මික පැත්තට, අලෞකික පැත්තට, ලෝකෝත්තර පැත්තට අදාළව අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අර සංඥාව නැත අර පුරා වස්තුව ගොඩ අරගෙන ඒක පිළියෙල කරලා කැලි බැලිත් කැඩිච්ච බිනිච්ච ආපහු පුට්ටු කරලා අමුණලා අපි ඉතින් ඒකට අර්ථකථනයක් දීලා ඒක ගැන කාල නිර්ණය කරලා වටිනාකමක් දීලා දැන් ඉතින් අපි පුරා වස්තුවක් කරලා ඒක බොහොම ලපුරුවට තැම්පත් කරලා දැන් ඉතින් අපි පරිස්සම් කරනවා. ඒකයි වැඩි. ඉතින් මේකම තමයි මේ අතීතං කියලා කියන්නේ. ඉක්ම ගිය දේ සංඥා ස්කන්ධේ සමහරට තියෙනවා. අර පස්තට්ටු වලින් වැහිලා ගිය පුරා වස්තු වගේ අතීතයේ දේවල් තියෙන්න පුළුවන්. නොතිබෙන්නේ නැහැ. ඉතින් ඒවා තමයි මේ මානසිකාරයෙන් මතු කරලා ගන්න. ඉතින් පුරා විද්‍යාඥයෙක් වගේ අපේ මානසිකාරය. පුරා වස්තු ගවේෂණය කරන්නෙක් වගේ. ඉතින් උඩට ඇදලා ඉතින් නිකන් ඉන්නේ නැහැ. ඒවට ඉතින් ආයිමත් අර්ථකථනයක් දෙනවා. පරණ සිද්ධිය මතක් වුණාට ඒක පරණ සිද්ධියක් නේ කියලා අතාරින්නේ නැහැ. පරණ සිද්ධිය මතු කරලා අර මේක පිහදාලා උපදාලා කැඩුණු බිඳුණු ඒවා සකස් කරලා එකලස් කරලා මේ තහවුරු කරලා ගන්නවා වගේ අපේ ස්වභාවයේ මේ මානසිකාරයෙන් මතු කරලා දෙන පරණ සංඥාව මේක ආපහු උපදාලා හැඩ වැඩ කරලා හරි ගස්සලා අලුත් අර්ථකථනයක් දීලා අලුත් වටිනාකමක් දීලා නැවත තැම්පත් කිරීමක් කරනවා. ඒවා ඉතින් අර පුරාවස්තු වගේ හරියට රකින්න. ඉතින් ඕවා මේ ගැටලුව තියෙන්නේ ඒවා අකුසල සංඥා රැකීමයි. ඒකයි ස්වභාවය. ඉතින් අන්නේ විදිහට මේවා ආරක්ෂා කිරීමක් අපිට පේන්න තියෙනවා. පැරණි දේවල් වල
ඕක තමයි අතීතං කියලා කියන්නේ. ඕක අපි තේරුම් ගත්තනම් ඔය මම පුරාවස්තු පිළිබඳ පුරාවිද්‍යාව පිළිබඳ මේ කාරණේ මෙතෙන්ට ගත්තේ. මේක නිදර්ශනයක් හැටියට පුරාවිද්‍යාව සිද්ධ වෙන්නේ ඒ වගේ දේවල්. පුරාවිද්‍යාවට සම්බන්ධ වෙන්නේ භෞතික දේවල්, රූප ධර්ම. මොකද අපි මේ අතීතං කියන වචනේට අයිති වෙන්නේ රූප ධර්ම නෙවෙයි, ඇත්තටම නාම ධර්ම. ඉක්ම ගිය දේ පිළිබඳව ඇති රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සය ආකාරයකින් මේ සංඥා පවතිනවා. ඉතින් ඕවා සංඥා ස්කන්ධයේ තියෙනවා. අපි කරන්නේ පුරාවස්තු වගේ ආපහු ගොඩ අරගෙන එළියට ඇදලා කැඩුණු බිඳුණු දැන් සකස් කරලා උපදාලා පිළියෙල කරලා නැවත අර්ථකථන දීලා නැවත වටිනාකම් ආරෝපණය කරලා නැවත තැම්පත් කිරීමක් කරනවා. සංඥා ස්කන්ධය දිගින් දිගට පවතින්නේ ඔය හේතුව නිසා. ඉතින් ඔය සංසිද්ධිය අපි තේරුම් අරගත්තා නම් ඇති අභිඤ්ඤයයන් පරිඤ්ඤයයන්. මෙතන පාවිච්චි කරන වචනේ ඒකයි. තේරුම් ගන්න ඕන, මේක අවබෝධ කර ගන්න ඕන, වටහා ගන්න ඕන. අතීතං කියන්නේ ඕකයි. අනාගත කියන්නේ ඉතින් සැලසුම් කරනවා, ප්ලෑන් කරනවා කියලා දෙයක් අපේ තියෙනවා. වර්තමානයේ තමයි අපි ඒක කරන්නේ. කරන්න වෙනවා අපිට. අනාගතය ගැන නොපැමිණි දේ අනාගතය කියලා කියන්නේ. නමුත් සැලසුම් කරන ලද්ද දේ පිළියෙල අනාගතය වෙනුවෙන්. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. අපේ ජීවිතවල එහෙම දේවලුත් තියෙනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒක වැරද්දක්, දෝෂයක්, නොකල යුත්තක් එහෙම නෙමෙයි. හෙට මේක කරන්න ඕන, අයිද්ද මේක කරන්න ඕන, ලබන සතිය මේක කරන්න ඕන, අපේ දරුවෝ වෙනුවෙන් මේවා අපි කරන්න ඕන, රට වෙනුවෙන්, ජාති වෙනුවෙන් මේවා කරන්න ඕන කියලා. ඔහොම සැලසුම් අපි වර්තමානයේ සකස් කරනවා. සකස් කරලා ඒවා මතක ගබඩාවේ එහෙම තියාගන්න. හෙට මේක කරන්නේ මම. ඉතින් ඔන්න හෙට වුණාම ඒක කරනවා. ඉතින් මේකත් ස්වභාවික සංසිද්ධියක්. ඒකයි තියෙන්නේ. හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. අපි ඒක අවබෝධ කර ගැනීම අවශ්‍ය කරන්නේ. එතකොට අර අතීතං කියන එකටත් අනාගතං කියන එකටත් ඒක මොනවාද බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ නලිප්පති. මේක ගෑවෙන්න ඕනේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් ඒකේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ගෑවෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දෙකේ. අතීතං අනාගතං. ඊළඟට පච්චුප්පන්න. හේතුඵල ධර්මානුකූල වර්තමානයේ යම් දේ මතුවෙනවා. මතුවලා තියෙනවා අපිට මේ මොහොතේ දැන් ඇහැට පේනවා. පච්චුප්පන්නයක් කියවම ඒක ඇහැට පේනවා. ඇහැට ගෝචර වෙනවා. එහෙම නැත්නම් කනට ඇහෙනවා. ඇහිමින් පවතිනවා. නාසයට ගඳ සුවඳ වශයෙන් දැනෙමින් පවතිනවා. දිවට රස වශයෙන් දැනෙනවා. කයට ස්පර්ශය වශයෙන්, පහස වශයෙන් දැනෙනවා. මනසට වැටහෙනවා. පච්චුප්පන්න. ඒක බොරු නෙවෙයි. ඒක ඇත්ත. පච්චුප්පන්නයක් තියෙනවා. දැන් මම කතා කරන දේ මේ ඇත්තන්ට ඇහෙනවා. එතකොට ඒක ශබ්දයේ පච්චුප්පන්නයක්. ඒකයි. ඔබ යමක් දිහා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. රූපවාහිනී තිරේ නැත්තම් පරිගණක තිරේ දිහා බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඒක පච්චුප්පන්නයක්. වර්තමාන මොහොතේ ඒක තියෙන දෙයක්. ඒක ඉන්ද්‍රිය ගෝචර වෙනවා. ඒක නැහැ කියන්නේ යන්න ඕනේ නැහැ. ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අතීතේ නැහැ කියන්නේවත්, අනාගතේ නැහැ කියන්නේවත්, වර්තමානයේ නැහැ කියන්නේවත් නැහැ. කියන්නේ නලින්පති. ඒවා තියෙනවා. ඒවයි තවරෙන්න එපා, ගෑවෙන්න එපා. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒවට හේතු වෙන්න එපා. නිශ්චිත වෙන්න එපා. නිශ්චිත වුණොත් තමයි ගැටලුව තියෙන්නේ. නැතු අතීතයක් තිබුණයි කියලා අපිට ගැටලුවක් නැහැ. අපිට අතීතයක් තියෙනවානේ. දැන් අපි බෞද්ධත්ව හැටියට ගත්තොත්, අපි බෞද්ධ, ඒ කියන්නේ අපි ආර්ය ශ්‍රාවකයෝ හැටියට ගත්තොත් ඉතින් අපිට මේ ශාසනික අතීතයක් තියෙනවා, ශාසන ඉතිහාසයක් තියෙනවා. නේ? එහෙම අතීතයක් තියෙනවා. ඉක්ම ගිය දෙයක් තියෙනවා. අතීත පුද්ගලයෝ ඉන්නෝනේ ශාසනේ. බුදුරජාණන් වහන්සේ ආදිතම අපේ අතීත කල්යාණ මිත්‍රයා.
ඉක්ම ගිය කල්යාණ මිත්‍රයා. එතන ඉඳලා ඉක්ම ගිය කල්යාණ මිත්‍ර පරම්පරාවක් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ ගැන සංඥා කොටසක් අපිට තියෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන නේ ආදී ඇත්තෝ, කේමා උප්පලවන්න ආදී ඇත්තෝ ගැන. ඒ වගේ භික්ෂු භික්ෂුණීන් ගැන, උපාසක උපාසිකාවන් ගැන අපේ තියෙනවා අතීත ඒවා සංඥා. ඒවා තියෙනවනේ. ඒවා බොරු නෙවෙයි. අතීතයක් නැහැ කියලා කවුරු හරි කියනවනේ ඉතින් ඕවත් නැහැ කියන්නේ බෑ. අතීතයේ පුද්ගලයෝ හිටියා. ඒගොල්ලෝ හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. අපිට මේ පිළිබඳ සංඥාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්වම දැන් අපිට තියෙන්නේ සංඥාවක්නේ. බුද්ධ සංඥාවක්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන කිව්වොත්, කේමා උප්පලවන්නා කිව්වොත් අපිට තියෙන්නේ ඒ ඇත්ත පිළිබඳ සංඥාවක් නේද? වාර්තා වෙලා තියෙන ඒ පිළිබඳ අපි ඇති කරගෙන තියෙන සංඥාව. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තියෙනවා. නැත්නම් ශාසනීයගත අනාගත සංඥාත් අපිට තියෙනවා. අපි බුද්ධ ශාසනය වෙනුවෙන් මේවා කරන්න ඕන, මේ දේ කරන්න ඕන, මෙහෙම දේවල් කරන්න ඕන, හෙට මේක කරන්න ඕන, අනිද්දා මේක කරන්න ඕන. අපි අහවල් ධර්ම කාරණා තේරුම් ගන්න ඕනේ. ඒවා අපි කල්යාණ මිත්‍රයන්ට කියලා දෙන්න ඕන. ශාසනීය දියුණුවට අපි මේවා කරන්න ඕනේ. ඒක තියෙනවා. බොරු නෙමෙයි. ඒවා නරක නෑ. ඒකට අතීතං අනාගතං එහෙම දෙයක් තියෙනවා. පච්චුප්පන්නේකුත් තියෙනවා. දැනට අපිට ශාසනයේ අපි කරන කියන දේවල්, ඇහෙන දේවල්, විඳින දේවල්, වැටහෙන දේවල් කොටසකුත් තියෙනවා. ඒ තුනම සත්‍ය ඇත්ත. බොරු නෙමෙයි. ඒක කොහෙවත් බොරු කියලා නෑ. අතීතේ බොරුවක් කියලා නෑ. බුදුරජාණන් අනාගතේ බොරුවක් කියලා නෑ. වර්තමානයේ බොරුවක් කියලා නෑනේ. කියලා තියෙන්නේ අතීතය, අනාගතය, වර්තමානය නිශ්චිත වෙන්න එපා. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒවට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ අතීතේවත්, ප්‍රශ්නේ තියෙන්නේ අනාගතේවත්, ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේවත් නෙමෙයි. ප්‍රශ්නේ වෙන්නේ ලිප්පති නිශ්චිත බව උපාදාන වීමයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුජන් වහන්සේ උගන්වන්නේ අන්න ඒකෙන් මිදෙන්න කියන එකයි. ඒකට තමයි මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඉතින් ওই විදිහට දෙවෙනි විග්‍රහයේදී නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ අර මෙත්තේ මානවකට දීපු උත්තරේ නැත්තම් ඒ ගැඹුරු ඉගැන්වීම දෙවනියට විග්‍රහ කරන භික්ෂුන් වහන්සේ විග්‍රහ කරන ওই විදිය. ඉක්ම ගිය දෙයක් තියෙනවා. ඒ වගේම නොපැමිණි දෙයක් තියෙනවා. ඒ වගේම දැන් පච්චුප්පන්නයක් තියෙනවා. ඒවා තියෙනවා. හැබැයි අපි සිබ්බනි මේවා ඉතින් තණ්හා මාන දිට්ඨි වලින් ගැට ගහ ගන්න ඕනේ නැහැ. අතීතයට තණ්හා මාන දිට්ඨි කරන්න ඕනෙත් නැහැ. අනාගතයට තණ්හා මාන දිට්ඨි කරන්න ඕනෙත් නැහැ. වර්තමානයේ මේ පච්චුප්පන්නේට දැන් ඇහෙන, පේන, දකින, විඳින දෙයට තණ්හා මාන දිට්ඨි කරන්න ඕනෙත් නැහැ. අනිශ්චිත වෙන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. ලිහිලා තියෙන, ගැට ගහිලා තියෙන. ඒකෙන් කියන්නේ අපි අතීතය මේ අත්හැරියය. ඒ කියන්නේ අතීතය ගැන නොසලකා හරින අය, අනාගතයට දේවල් සැලසුම් කරන්නේ නැතුව හරින අය, වර්තමානයේ අහන, දකින, විඳින දේවල් නොසලකා හරිනවයි කියන අදහසක් මේකෙන් කියවෙන්නේ නැහැ. තුනම පිළිබඳව අපේ යම් සැලකිල්ලක් තියෙනවා. ඊට අදාළව කළ යුතු දෙයක් තියෙනවා නම් අපි ඒව කරනවා. හැබැයි ඒවට නිශ්චිත නැහැ. අනිශ්චිතෝ. නූපලිප්පති, නලිම්පති, අනුපාදානෝ. එහෙමයි ක්‍රමේ. ඉතින් එතකොට මේ මෙතනත් කියන්නේ පරියාය වශයෙන් කලින් භික්ෂුන් වහන්සේ කියපු දෙයම තමයි මේ දෙවැනි භික්ෂුන් වහන්සේත් කියන්නේ. එකම දේ කියන්නේ. හැබැයි ඒකට අංශ අතීතයේ හැටියට එකක්, අනාගතයේ හැටියට එකක්, මධ්‍යයේ හැටියට තව එකක්. ඒ කියන්නේ එක අන්තයක් විදිහටයි අනිත් අන්තේ. පළමු අංශය, දෙවෙනි අංශය, මැද වෙනුවට විකල්පයක් පෙන්වනවා. උදාහරණයක් වගේ හරියට. එහෙමයි. අපි ඊළඟ එකටත් යමු. එවං උත්තේ අඤ්‍යතරෝ
බික්කු තවත් එක්කෙනෙක් තේරේ බික්කු යතදවච අර සාකච්ඡාවේ ඉන්න ඇත්තන්ට මෙහෙම තමන්ගේ අදහස ඉදිරිපත් කරන තුන්වෙනි එක්කෙනා. එයාගේ අදහස මෙහිමයි. සුඛා ආවුසෝ වේදනා ඒකෝ වන්තෝ දුක්ඛා වේදනා ဒ ුතියෝ වන්තෝ අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ. මේ තණ්හා සිබ්බනි. ඒක තමයි එතන අර්ථකථනය. සුඛා වේදනා සැප විඳීම කියලා දෙයක් තියෙනවා. දුක්ඛ වේදනා දුක් විඳීම කියලා දෙයක් තියෙනවා. අදුක්ඛම සුඛ වේදනා පිනවීම පෙලීම් දෙකෙන් තොර විඳීමකුත් තියෙනවා. ඒක තමයි අදුක්ඛ අසුඛ කියලා කිව්වේ. පිනවීමකුත් නැහැ පෙලීමකුත් නැහැ. සරලව කිව්වොත් එක් පැත්තකින් එක අංශයක් තමයි පිනවීම. සුඛ වේදනා කයට හෝ මනසට කාය සම්පස්සජං මනෝ සම්පස්සජං සාතං වේදිතං යම් ආකාරයක පහසුවක් තියෙනවා. අනිත් පැත්තෙන් අසාතං දුක්ඛං දරා ගන්න අපහසු තත්ත්වයන් පැන නගිනෝ කාය සම්පස්සජං මනෝ සම්පස්සජං කයින් සහ මනසින් දරා ගැනීමට අපහසු පෙළෙන කියන අදහස. එහෙම තත්ත්වේනොත් තියෙන ඔය දෙක තමයි සුඛං වේදනං දුක්ඛං වේදනං කියලා කියන්නේ. ඊළඟට ඔය මජ්ජේ හැටියට ගන්නව මැද හැටියට ඒ භික්ෂුන් වහන්සේ අදුක්ඛම සුඛා වේදනා. පිනවීමකුත් බරපතල විදියට නැති පෙලීමකුත් නැති බරපතල විදියට කිසියම් විඳීමක් තියෙනවා. ඒක මජ්ජේ කියලා ගන්න. එතකොට එතන ඒ පරයයටත් නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ යම් කිසි පැති තුනක් අංශ තුනක්. ඒකෝ අන්තෝ ဒ ුතියෝ අන්තෝ මජ්ජේ. මගේ තේරුම් ගැනීම හැටියට මේක එක පැත්තක් සුඛ වේදනාව, මේක අනිත් පැත්ත දුක්ඛ වේදනාව, මේක තමයි මැද මජ්ජේ අදුක්ඛම සුඛ වේදනා. ඉතින් මේ අර්ථකථනයේ නමුත් කියන්නේ අර කාරණේමයි. ඒකට නිදර්ශන තුනක් ගත්තට ධර්ම කාරණේ ඒකමයි. එතෙන්දිත් කියන්නේ තණ්හා සිබ්බනි. ඔය වගේ පැති තුනක් තියෙනවා. ඒ පැති තුන ස්වභාවිකයි. සුඛ වේදනාව කියලා දෙයක් තියෙනවනේ නැහැ නෙවෙයිනේ. වේදනා කියලා ස්කන්ධයකුත් තියෙනවා. වේදනා කියලා නාම ධර්මයකුත් තියෙනවා. ඒක ඔය විදිහට සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා අපිට අප තුළින්ම හඳුනා ගන්නත් පුළුවන්. කය මනස තුළින්. ඉතින් ඒව බොරු නෙමෙයි. ඒව තියෙනවා හේතුඵල ධර්මානුකූලව. එතකොට උතන තියෙන්නේ බලපුවාම දැන් සුඛ වේදනා. ඔව අර කලින් කියපු සාකච්ඡාවට දාලා තව ටිකක් ගැඹුරු කරලා ඕනනම් ගත හැකියි. අතීත අනාගත වර්තමාන කියලා. නේ? එහෙමත් ගන්න පුළුවන්. අතීතේ විඳපු සැප, අතීතේ විඳපු දුක්, අතීතේ විඳපු අදුක්ඛම සුඛ, සැප දුක් දෙකෙන් තොර වේදනා. අනාගතයටත් දාන්න පුළුවන්. අනාගතේ විඳින්න බලාපොරොත්තු වෙන සැප, විඳින්න වෙයි කියලා හිතෙන දුක්, විඳින්න වෙයි කියලා හිතෙන අදුක්ඛම සුඛ වේදනා. වර්තමානයේ අපි විඳින සැප, විඳින දුක්, විඳින නොදුක් නොසුව වේදනා කියලා. එහෙමත් ඕනනම් ගත හැකියි. කාල තුනට දාලත් අර කලින් කිව්ව එකට දාලා ගත හැකියි. ඉතින් කොහොම නමුත් මේවා හේතුඵල ධර්මානුකූලයි. සැප වේදනාව, දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව, නැත්නම් අදුක්ඛම සුඛ වේදනා කියලා අපි ඒකට කියන්නේ. ඉතින් ওই වේදනාවේ එක ප්‍රභේදයක් දක්වලා තියෙනවා අභිධර්මයට එහෙම ගියාම මේ උපේක්ඛා වේදනා කියලා. ඒක ඉතින් එච්චර වේදනාව පිළිබඳ හොඳ අදහසක් නෙවෙයි ඒක. නමුත් මුල් බුදු සමයේ උපේක්ඛා වේදනා කියලා දෙයක් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. අදුක්ඛම සුඛ වේදනා කියලා තමයි උගන්වන්නේ. අර පිනවීමක්, පෙලීමක් කියන දෙකින් තොර.
එතකොට ඔහොම වේදනා තුනක් තියෙනවා. බොරු නෙවෙයි ඒවා පවතිනවා. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවක් ඉගැන්වුවේ සතිපට්ඨාන දේශනාවේ ඒ නිසා. එතකොට මෙතෙන්දිත් කියන්නේ වේදනා තුන ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා හේතුඵල ධර්මානුකූලව තියෙන දේවල්. නලිප්පති නලිම්පති මේවට නිශ්චිත වෙන්න එපා. වේදනානුපස්සනාවේදීත් අපිට මතකයිනේ. අත්ති වේදනාති වා පනස්ස සතිපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. වේදනා කියන ස්වභාවය ගැන සාකච්ඡා කරේ විමසුවේ. ප්‍රත්‍යක්ෂ කරගත්තේ පිළිබඳව සිහිනුවන උපද්ද ගන්න, වීරිය උපද්ද ගන්න. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අනිශ්චිතෝච විහෙරති. වේදනානුපස්සන අවසානයේ කිව්වෙත් ඒකමයි. විඳීමක් තියෙන බව ඇත්ත. සමහර වෙලාවට අපි දුක්ඛ වේදනා වලින් පෙළෙමින් ඉන්නවා. ලෙඩ රෝග හැදිලා එහෙම ඒ විදියට එහෙම නැත්නම් ඉන්ද්‍රිය දුබල වෙලා එහෙම නැත්නම් පිය විප්පයෝග අප්පිය සම්පයෝග වගේ දේවල් සිද්ධ වෙලා ඉච්ඡාලාභ වෙලා ඕවා ඉතින් හේතුඵලනේ. ඒවා විසින් යම් යම් දුෂ්කර තත්ත්වයන් මතු කරලා අපි මේ දුෂ්කර තත්ත්වයන් විඳින්මින් ඉන්නවා. විඳින නිසානේ වේදනා කියන්නේ. නැත්නම් දුක්ඛ ප්‍රශ්නයක් නෙමෙයි. දුක්ඛ වේදනා කියලා ගන්න මේ දුෂ්කර තත්ත්වය විඳිනකොට. විඳින්න නැත්නම් ඉතින් ඒක දුක්ඛ විතරයි. මොකද ඒක විඳිනවා සමහර වෙලාවට. එතකොට තමයි දුක්ඛ වේදනා වෙන්නේ. සුඛත් එහෙමයි. යම් යම් සුවදායි තත්වයන් පහසුකම් අපි විඳිනවා. ඒව විඳින්න එපා කියලාත් නැහැනේ බුදුදහම. සැප විඳින්න එපා කියලාත් නැහැ, දුක් විඳින්න එපා කියලාත් නැහැ. ඉතින් ඒවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දේවල්. අදුක්ඛම සුඛාවත් ඒත් එහෙමයි. ඉතින් අපිට තියෙන්නේ අභිඤ්ඤේයම් පරිඤ්ඤේයම්. ඒවා මේ දේශනාවේ මේ අනිකුත් භික්ෂුන් වහන්සේලාගේ මේ සාකච්ඡාවේ කිසිම වෙනසක් නැහැ. ඒ ටික තණ්හා සිබ්බනි කියන එක කවුරුවත් වෙනස් කරලා නැහැ. මොකද හේතුව වෙනස් කරන්න බෑ. මේ ගැටේ ගහන්නේ තණ්හාවම තමයි. නමුත් අර අනිත් ඒවට වෙනත් උදාහරණ ඉදිරිපත් වෙනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. එතනින් අර මූලික ධර්මකාරණේ පිටපනින්නේ නැහැ. මූලික ධර්මකාරණේට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානයේ මේ පරියායේන මේ සුභාසිතං කියලා කිව්වා. ඔබ වහන්සේලා හැමදෙනාගේම මේ දේශනාව සුභාසිතයක්. අර අන්තිමට අහනෝනේ කස්සනුකෝ බන්තේ සුභාසිතාන්ති කියලා. ස්වාමීනි මේකේ සුභාසිතේ කාගේ එකද කියලා සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියායේන කියලා බුදුරජාණන් වහන්සේ මේ විසුණුන්සලාගේ දේශනාව කියන්නේ හැමෝගෙම භාසිතේ සුභාසිතයි. මොකද මූලික ධර්මකාරණේ කවුරුවත් බින්දේ නැහැ. විකෘති කෙරුවේ නැහැ. හැබැයි නිදර්ශන වෙනස් එක එක්කෙනාගේ. හැමෝම නිදර්ශන තමන් කැමති නිදර්ශන වලින් එකම ධර්මකාරණේ ඉදිරිපත් කළා. එතකොට මේවා හරි වැදගත්. වර්තමානයේ වුණත් බොහෝ දේශනා තියෙන බොහෝ දේශකයෝ ඉන්නෝනේ. අපි මේ දේශනා විවිධ දේශනා හා විවිධ දේශකයෝ අපිට ගැටලුවක් නැහැ. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදීම ජේෂ්ඨ ශ්‍රාවකයෝ මේ කී දෙනෙක්ද මෙතන? නේ 6 දෙනෙක් 6 ආකාරයකින් ඉදිරිපත් කරා. හැබැයි එකම කාරණේ. අපි මේ කාරණේ තේරුම් ගත්තොත් මෙතන මොකුත් ගැටලුවක් නැහැ. වාද විවාද සංවාද කරන්න දෙයක් මෙතන නැහැ. ඒකයි මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අතීතයක් මේ සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. ඉතින් සුඛ වේදනාව ඕවයි ඉක්ම ගිය දේ තියෙනවා, අනාගත දේ තියෙනවා, වර්තමාන දේ තියෙන්නත් පුළුවන් වේදනාව. අපි දන්නවා සාමිස නිරාමිස වශයෙන් ඕවා බෙදුණා. එහෙමත් තිබ්බනේ. ඉතින් ඔය හැම එකම ඇත්ත බොරු නෙමෙයි. හැබැයි මෙතෙන්දි කියන්නේ මේ සිබ්බනි කරන්න එපා කියලා. ගැට ගහන්න එපා. තණ්හා මාන දිටි වශයෙන් මේවට ගැටලා යන්න එපා. ඒකයි ස්වභාවය. මේ පාස්ස ගන්න එපා. මේ පූට්ටු කරගන්න එපා. මහන්න එපා කියන්නේ. ඒකෙන් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ ධර්මතාව තණ්හා මාන දිටි වශයෙන් ගැට ගහපුවාම. ඒකයි. දැන් මේ වේදනාව සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් සමහර අය
වේදනාව ඒ තමම ඒසෝ මමස්මි ඒසෝ මේ අත්තාති කියලා ඒක මමය මගේය කියලා Tamanට ගැට ගහගන්න. සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ගැට ගහගෙන සම්බන්ධ කරගෙන ඉතින් ඒකෙන් මේක මගේ වේදනාව ආදී වශයෙන් කියලා නැත්නම් වෙන කෙනෙකුට ගැට ගන්න තණ්හා මාන දිට්ඨි වශයෙන්. ඉතින් ඒ වගේ ඉතින් තමයි දුක පටන් ගන්න. නැත්නම් මේවා ස්වභාවික සංසිද්ධි. හේතුඵල ධර්මතා වේදනා කියලා කියන්නේ. ඉතින් අපි ඒක ඒ වගේ විදිහට දැන අවබෝධ කරගත්තොත් එහෙම ගැටලුවක් නැහැ. ওই විදිහට. අපි ඊළඟ නිදර්ශනයටත් යමු. ඒවං උත්තේ දැන් එතකොට තුන් නමක් කරුණු ඉදිරිපත් කරා. පළවෙනි වික්ෂුන් වහන්සේ ගත්තේ නිදර්ශනයේට පස්සේ, දෙවෙනි එක්කෙනා ගත්තේ අතීත වර්තමාන අනාගත තුන, තුන්වෙනි එක්කෙනා ගත්තේ වේදනාව. ඒකයි ස්වභාවය. ඉතින් අන්නේ විදියට මේ තුන් දෙනා නිදර්ශන තුනක් අරගත්තා. හතරවෙනි නිදර්ශනය අපි ගමු. හතරවෙනියට ඉදිරිපත් කරන්නේ ඒවං උත්තේ අඤ්ඤතරෝ බික්ඛු තේරේ බික්ඛු ඒතදෝච නාමංකෝ ආවසෝ ඒකෝවන්තෝ රූපං ဒ ුතියවන්තෝ විඥානං මජ්ජේ. ඒ භික්ෂුන් වහන්සේ නිදර්ශනයේ හැටියට ගත්තේ තවත් කාරණා දෙකක්. ඒවත් ඉතින් පවතින දේවල්. හේතුඵල ධර්මානුකූලව අපි දන්නවා නාම රූප විඥාන කියන දේවල් පවතිනවනේ. ඒවා අපේ අත්දැකීම්නේ. නාම කිව්වම දැන් අපි දන්නවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා බුදුරජාණන් වහන්සේ ඒවා ඊටාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. දැන් අපි භාවනා යෝගයෙන් නිසා අපිට නාම අත්දකින්න පුළුවන්. අප තුලින් වේදනාව අත්දකින්න පුළුවන්, සංඥාව අත්දකින්න පුළුවන්, චේතනාව අත්දකින්න පුළුවන්. වේදනා සංඥා චේතනා පස්සේ අත්දකින්න පුළුවන්, මනසිකාරය අත්දකින්න පුළුවන්. ඒවා හුදෙක් දේශනාවල තියෙන කාරණා නෙවෙයි, පොතේ තියෙන කාරණා නෙවෙයි. දැන් පච්චත්ත ප්‍රත්‍යක්ෂ දේවල් ඒවා. ඊළඟට රූප ධර්මත් අපිට දේශනාවේ තියෙන චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය, පැහැදිලි කිරීම. ඒකත් දැන් අපිට තේරෙනවා සහ අපිට රූප ගැන අත්දැකීම් තියෙනවා. මූලික වශයෙන් අපි හැමෝටම රූප කන්දක් තියෙනවා, රූපස්කන්ධයක් තියෙනවා. මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච පඨවි ආපෝ ආයෝ තේජෝ වලින් සකස් වෙච්ච සතර මහා භූත කට්ටලයක් හැමෝටම තියෙනවා. ඒක අපේ අත්දැකීමේ තියෙනවා. කාටවත් මේ බොරුයි කියන්න බෑනේ. එහෙමනම් ඉතින් ඔය කන්න බොන්න දෙන්නේ වතුර නාවන්නේ ලෙඩ වෙන්නේ මොකද්ද? බෙහෙත් තේත් පොවන්නේ කොහාටද? ඉතින් සමහර රූපේ කියලා එකක් නැහැ. ඒක මේ හිතින්ම වාගත් එකක් කියනවනේ. එතකොට එහෙම කියන අය උදේට දවල්ට රැයට කන්න දෙන්නේ කොහාටද? ලෙඩ වෙන්නේ මොකද්ද ඒගොල්ලන්ගේ? ඉස්පිරිතාලේ උස්සගෙන යන්නේ මොනවද? බෙහෙත් පොවන්නේ මොකටද? කියලා අහන්න වෙනවා අපිට. නෑ, රූප කියලා එකක් තියෙනවා. රූප කායක් තියෙනවා. ඉතින් අපිට ඒක නිසා රූපේ ප්‍රත්‍යක්ෂයි. තව ඕනනම් අපේ පංචේන්ද්‍රයන් සහ මනසින් බහිද්ධා රූපත් අපිට ගෝචර කරගන්න පුළුවන්. මේ අජ්ජත් රූපස්කන්ධයට අමතරව. ඒ බහිද්ධා වශයෙන් උත් ගන්න පුළුවන්. ඕනනම් ඕලාරිකං සුගමං හීනම් පනීතං দূරේ සම්තිකේවා. ඔහි විදිහට අපිට ඕවා ගෝචර කරගන්න පුළුවන් රූප ධර්ම. රූප කියන එකත් පැහැදිලි. ඒ සතර මහා භූතයකට ගොනුනෙන් පස්සේ අලුතෙන් සකස් වෙන උපාදාය රූප කියලා අපි ඒකට කියන්නේ. උපාදාය රූප ගැනත් අපිට දැන් අවබෝධයක් තියෙනවා. දිගක් පළලක් කුසක් මහතක්, වර්ණයක් ගන්ධයක් රසයක් ගුණයක්, තාලයක් රිද්මයක් රටාවක් තියෙන, බරක් තියෙන, අන්න ඒ වගේ දේවල්, භෞතික දේවල් ටිකක් තියෙනවා. මේක බොරු නෙමෙයි. එතකොට නාම තියෙන, රූප තියෙන. ඊළඟට නාම රූප පච්චය විඥාන. ඔය දෙන්න නිසා ඔය දෙක තුලින් මතුවලා එන විඥාන කියලා ස්වභාවයකුත් තියෙන. ඉතින් නාම රූප ප්‍රත්‍ය වුණොත් විතරයි විඥානයක් හටගන්නේ. ඒක විඥානයේ වැඩි බරක් තියෙන නාම පැත්තට.
විඥානත් අපිට දාන්න වෙන්නේ සාමාන්‍යයෙන් නාම ස්කන්ධයට තමයි. ඒ කියන්නේ නාම රූප කියලා බෙදනකොට අපිට ඒක දාන්න වෙන්නේ රූප පැත්තට නෙමෙයි, ඇත්තටම නාම පැත්තට. නමුත් ඉතින් නාම රූප පත්‍ය විඥාන. නාම රූපය නිසා නාම රූප එකට පැවතුනොත් ඇති වෙන දෙයක් විඥාන කියලා කියන්නේ. හේතුඵල ධර්මතාවයක්, තවත් හේතුවක් ඒ. ඉතින් අපි දන්නවා මේ නාම රූප වලින් හට ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා තේරුම් ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ මූලික නාම ධර්ම ටිකුත් සතර චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා රූප ධර්ම ටිකක් දේශනා කළා. ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති නාම රූපං කියලා මේ දෙක එකට පෙන්නලා අන්තිමට නාම රූප පත්‍ය විඥානං කියලා මේ නාම රූපේ ඇතිගල්ලි විඥාන කියලා දෙයක් මතුවලා එනවා ඒ නාම රූපේ. හරියට පහන් දැල්ල වගේ. ඉතින් ඒක නාම රූප ඇතිතාක් විතරයි විඥාන පවතින. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. නාම රූපේ නිරෝධ වුණාද නාම රූප බිඳ වැටුණාද විඥානත් එතනින් ඉවරයි. දැන් ඔය ටික තියෙන දැන් අපිව තේරුම් අරන් තියෙන්නේ. නාම රූප ගැන විඥාන ගැන කරුණ වටහාගෙන තියෙන්නේ. හැබැයි මේවට නලින්පති මෙතෙන්දි කියන්නේ දැන් මේ භික්ෂුන් වහන්සේට අනුව එක පැත්තක් නාමං කෝ ආවසෝ ඒකෝ අන්තෝ. මිත්‍රවරුනි නාමයේ එක පැත්තක් කියලා අපි ගමු. රූපං ဒ ුතියෝ අන්තෝ. තව පැත්තක් තමයි රූපය. මජ්ජේ මැද කියලා ගමු විඥානය. තණ්හා සිබ්බනි. එතන ධර්ම කාරණේ වෙනස් වෙන්නේ නැහැ. නිදර්ශනේ වෙනස් වුණාට. ගැට ගහන්නේ නම් තණ්හාවම තමයි. කොයි එක ගැට ගහන්නේ? තණ්හාව. අතීත වර්තමාන අනාගත තුන ගැට ගහන්නේ සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා ගැට ගහන්නේ. පස්ස සමුදය පස්ස නිරෝධ ගැට ගහන්නේ තණ්හාවම තමයි. අවිද්‍යාව තණ්හා දෙකම අපි මෙතෙන් දිගමු. ගැට ගහන්නේ ඕක නිසා. ගැටලන්නේ පූට්ටු කරන්නේ ඒ පූට්ටු කිරිල්ල තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන වැඩ. තණ්හා ගැට මාන ගැට දිට්ඨි ගැට තමයි දාන්නේ. මේවට. නැත්තම් මේවා හරි ස්වභාවික සංසිද්ධි. නාමය අල්ලගෙන දඟලන දෙයක් නෑ. නාමය හේතුඵල ධර්මතාවය. රූපය අල්ලගෙන දඟලන දෙයක් නෑ. ඒ තමයි මේසෝ මේ අත්තා කියන දෙයක් නෑ. විඥානේ ඒක අල්ලගෙන දඟලන දෙයක්වත් නෑ. විඥානේ අල්ලගෙන හරියට කට්ටිය දඟලනවා. අඬු කරගන්න ලොකු එකක් බවට පත් කරගෙන තියෙනනේ විඥානේ. නාම රූප වගේනේ විඥානේ අල්ලගෙන හරියට වාද විවාද සංවාද. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? දිප්පති. ඒක අල්ලගෙන. මෙතන කියන්නේ අල්ලගන්න එපා. අල්ලගන්න එපා. නලිප්පති. තණ්හාවෙන් ඒක ගැටේ දාගන්න. එහෙම ඕනේ නැහැ. ඔයව තියෙනවා. ඒවා පවතින දේවල් හේතුඵල ධර්මානුකූලව. ඒකයි ස්වභාවය. ඒකට ගැට ගන්න දෙයක් නැහැ. ඒවා ඇති වුණා, පැවතුණා, නැති වෙලා යයි. හැබැයි හැමතැනම පොදුවේ දෙන අවවාදේ අභිජානාති පරිජානාති අභිඤ්ඤයම් පරිඤ්ඤයම්. මේවා කරන්න තියෙන්නේ ගැට ගහන්න නෙමෙයි. ගැට ගහන්න නෙමෙයි මේවා තියෙන්නේ අභිඤ්ඤයම් පරිඤ්ඤයම්. ගැඹුරින් තේරුම් ගන්න ඕන. හාත්පසින් තේරුම් ගන්න ඕන. අන්න එහෙම කරොත් අභිඥේයං අභිජානන්තෝ පරිඤ්ඤේයං පරිජානන්තෝ දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොස්. ඒ පාඩේ කිසි කෙනෙක් වෙනස් කරන්නේ නැහැ. පරියාය ක්‍රමයට බණිකුවට. ඒකට බලන්න මූලික ධර්මකාරණේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න බෑ මේ තේර භික්ෂුන් කාටවත්. වෙනස් කරන්න බෑ. මූලික ධර්මතාවය හිමයි. ඒගොල්ලෝ ධර්මතාව තේරුම් ගන්න නිදර්ශන තම තමන් කැමති විදියට ඉදිරිපත් කරාට මූලික ධර්ම කාරණේ වෙනස් කරන්න බෑ. ඒක. ඉතින් ඔය හතර වෙන්නේ පස්වෙනි එක කියන බලමු. ඊවං උත්තේ අඤ්‍යතරෝ බික්ඛු තේරේ බික්ඛු ඒතදෝච. තවත් එක්කෙනෙක් කැමති තවත් නිදර්ශනයක් අරන් මේ ධර්ම කාරණේ මේ පැහැදිලි කරන පරයය වශයෙන්.
මොකද්ද උන්වහන්සේ කියන්නේ? චකෝ ආවසු අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තෝ. මිත්‍රවරුනි මගේ නිදර්ශනයට අනුව මම කැමති එක අංශයක් හැටියට පෙන්වන්න සයාකාර අජ්ජත්තික ආයතනවල අජ්ජත්තික කොටස. ඒකයි මේ අජ්ජත්තිකානි ආයතනානි කියලා කිව්වේ. සලායතනවල ඇතුළත කොටස. එක අංශයක් කියලා මම කියන්න කැමතියි. ච බාහිරානි ආයතනානි ဒ ුතියවන්තෝ. මම කැමති දෙවෙනි අංශයේ හැටියට සලායතනවල බාහිර කොටස ගන්න. අර කලින් භික්ෂුන් වහන්සේ කිව්වාගේ මම කැමති මධ්‍යයේ හැටියට විඥානය ගන්න. විඥානං මධ්‍යේ. එතන ඉඳලා වෙනස් වෙන්නේ නැහැ. තණ්හා සිබ්බනි ගැට ගහන්නේ නම් තණ්හාවම තමයි. අවිද්‍යාව තණ්හාව තමයි ගැට ගැහිල්ල කරන්නේ. තණ්හායි නම් සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. ඉතින් ඔය බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි විඥානයයි මේවා තණ්හාවෙන් ගැට ගහනවා. ගැට ගහපුවම අලුතෙන් තණ්හා මාන දික්ටි සහිත සිටිවිලි දෘෂ්ටි වචන ක්‍රියාකාරකම් මේවා පැන නගිනවා. ඒක තමයි භවස්ස කියලා වචනේ භව කියලා පාවිච්චි කරේ. භව නව හට ගැනීම සිද්ධ වෙන ඒවා නිකම්ම නෙමෙයි. අවිද්‍යාත්මකව තණ්හාවෙන් මානෙන් හටගත්ත දේවල්. ඒ ඒ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරන නිදර්ශනේ ඒකයි. සලායතන ගැන අපි තේරුම් අරන් තියෙන නිසා මේක තේරෙනවා. ආයතන 6. චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. ඒකේ අජ්ජත් බාහිර කොටස් වෙන් කරලා පෙන්නනවා. ච අජ්ජත්තිකානි ආයතනානි කිව්වම ඇහැ කන නාසය දිවකය මන. ච බාහිරානි ආයතනානි කිව්වම මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එහෙමයි ඔය අජ්ජත්තික බහිද්දා වශයෙන් ඕක දෙකට කඩන්නේ. හැබැයි මේ ආයතන 12ක් නෙමෙයි. ආයතන 6යි තියෙන්නේ. නමුත් ආයතනයක තියෙන අජ්ජත්තික කොටසයි බහිද්දා කොටසයි කියලා දෙකක්. ඊළඟට විඥානයේ තියෙන. විඥානයේ ක්‍රියාත්මක නොවිය ආයතනයක් වෙන්නේ නැහෙනි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතකොට අර බාහිර කොටස තිබුණත් ඇතුළත කොටස තිබුණත් ඒක ආයතනයක් වෙන්නේ නැහැ. ආයතනයක් වෙන්නේ විඥානයේ එක්ක. ඒ කියන්නේ නාම රූප. නාම රූප දෙකම ක්‍රියාත්මක වෙද්දී තමයි ඒක ආයතනයක් හැටියට සැලකෙන්නේ. ඒතර ওই විදිහට සෝතංච පටිච්ච සද්දේච ගානංච පටිච්ච ගන්ධේච ජීවංච පටිච්ච රසේච කායංච පටිච්ච පොට්ටබ්බේච මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති විඥාන. ඒක තමයි ආයතන. ඉතින් ඔය බාහිර දේවලුත් තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඒවා තියෙන. ඉතින් ඒවා බොරු නෙවෙයිනේ. ඒක ස්වභාවිකයිනේ. අපේ පසින්දුරන්ට ගෝචර වෙනවා. ඊළඟට පසින්දුරන් සහ මනසක් තියෙනවා. අපිට ඇහැ කන නාසය දිවකය කියලා පහක් තියෙනවා. ඒ වගේම මනස තියෙනවා. ඒවට ගෝචර වෙනවා. ඒක බොරු නෙවෙයි. ඒක බොරුයි කියලා කවුරුවත් කියලා නැහැනේ. බුදුහාමුදුරු දේශනා කළා නැහැනේ මේවා. ඒවා තියෙනවා. ඊළඟට විඥානය කියලා එකකුත් තියෙනවා. අපි දන්න ඒ හැම එකකටම විඥානය ඇති වෙනවා කියලා. විඥානනය වෙනවා. ඇයිසරට රූපේ අපුවම ඒ පිළිබඳව මනස අවදි වෙලා ඒක අඳුන ගන්නවා. කනට ශබ්දේ ගැටුනම ඒකට ඒ පිළිබඳව මනස අවදි වෙලා ඒක අඳුන ගන්න. ඒක විඥානන ලක්ෂණනේ විඥානයේ ප්‍රධාන ලක්ෂණ. ඉතින් ওই විදිහට ඉන්ද්‍රිය ආරම්මන ඉන්ද්‍රිය මගින් අඳුනා ගැනීම සිද්ධ වෙන ඒවා මේ බොරු නෙවෙයිනේ අපේ අත්දැකීමනේ. දැන් මේ ටික ගැට ගහන්නේ සිබ්බනි. සිබ්බති ගැට ගහනවා. කවුද? තණ්හාව. ගැට ගැහුවම ඔන්න ඉතින් මේ ඇහැ මගේ රූපය මගේ මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ ආදී වශයෙන්. මේ ඇතුළත අජ්ජත්තික එකයි බහිද්දා එකයි තණ්හාවෙන් හරි මානෙන් හරි වැරදි දෘෂ්ටියකින් හරි ඕක ගැට ගහනවා.
ඒකයි ස්වභාවය. ඉතින් ඕවයි තියෙන්නේ ඇත්තටම ගැට ගන්න දෙයක් නැහැ. ඇස කන නාසය දිවකය කියන ඒවා ගත්තත් ඕවා අපේ ශරීරයේ පිහිටලා තියෙන ඉන්ද්‍රිය. ඉතින් ඕවා අපිට තියෙන්නේ ඒවයින් වැඩක් ගන්න, ඒවා නඩත්තු කරගෙන යන්න, පවත්වාගෙන යන්න විතරයි. ඉතින් ඇහැ මගේ කියලා එකක් නෙවෙයිනේ, හේතුඵල ධර්මතාවයක් නේ. කන මගේ කියලා එකක් නෙවෙයිනේ, හේතුඵල ධර්මතාවයක් නේ. ඉතින් ඒක පවත්වා ගැනීමක්, නඩත්තු කිරීමක් අපි කවුරුත් කරනවා. ඉතින් පංචේන්ද්‍රිය, ඇහැ කන නාසය දිවකය, මනත් එහෙමයි. මන ඉතින් දැන් අපි ඇහැ ගත්තොත් ඇහැ ඉතින් අපි පරිස්සම් කරගන්න ඕනේ. ඇහි මොන හරි ඇහැට කුණක් වැටෙන්න දෙන්නේ නැතුව, ඇහැ අන්ධ වෙන්න දෙන්නේ නැතුව, ඇහැට අනතුරක් වෙන්න දෙන්නේ නැතුව අපි ඇහැ පරිස්සම් කරගන්නවානේ. ඒක කවුරුත් කරන වැඩක් නේ. කාගේවත් ඇහැට ඇඟිල්ලෙන් අයින්නවට, ඇහැට රොඩක් දානවට, ඇහි කුණක් දානවට, ඇහැට අනතුරක් කරනවට කවුරුවත් කැමති නෑනේ, එකඟ නෑ. එන ලෝක සම්මතයි. සියලු ආර්ය අනාර්ය සියලු දෙනා පිළිගන්නවා ඇහැ පරිස්සම් කරගන්න ඕන කියන එක. කනනාසය දිවකය සම්බන්ධයෙන්ොත් ඒත් එහෙමයි. බුදුවරුන් රහතුනොත් ඒව පරිස්සම් කරුවා. බුදුරජාණන් වහන්සේ ඔය කාය අවුරුදු 80ක් යනකම් පරිස්සම් කරුවා. අපූර්වට කන්න බොන්න දීලා වතුර නාවල් බෙහෙත් දීලා ලෙඩ වුණා. ඒව මේ කවුරුත් කරන වැඩ නේ. ඇය කනනාසය දිවකය මන හිත ඊටත් වැඩි පරිස්සම් කරන්න ඕන එක. හිත නරක වෙනවා, හිත දූෂ්‍ය වෙනවා. එහෙමයි අපි ඒවෙන් තමයි හිත පරිස්සම් කරන්නේ. ඇහැ කන නාසය දිවකය පරිස්සම් කරන්න නම් ගොඩක් අය ඉදිරිපත් වෙනවා. ඒවට තියෙනවා හරියට ක්‍රමවේද. නොයෙක් විදිහේ මේ උපකරණ අරවමව හදලා තියෙනවා. දැන් අපි රෝහල් ගත වුණා මේ ඊයේ පෙරේද දවස් දෙකේම මත් රෝහල් ගත වෙලා හිටියේ. මගේ පරීක්ෂණ වගේක් කරගෙන ඉතින් මම කල්පනා කරා මේ ඉන්න ගමන් මේ ඇහැ කන නාසය දිවකය පරිස්සම් කරන්න කොයිතරම්නම් තාක්ෂණය, උපකරණ, ඖෂධ, ක්‍රමවේද කොයිතරම්නම් නිර්මාණය කරලා තියෙනවද? ඒ වුණාට කිසිම මැෂින් එකක් හිත පරිස්සම් කරන්න හදලා නැහැ. ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ ඇහැ කන නාසය දිවකය වෙනුවෙන් ඒගොල්ලෝ පෙනී හිටිනවා. ඒවා බාර ගන්නවා. අපි හදලා දෙන්නම්, අපි චෙක් කරලා බලන්නම්, අපි ස්කෑන් කරලා බලන්නම්, අඩුපාඩුවක් තියෙනවා නම් හදලා දෙන්නම් කියලා කවුරුවත් ඉදිරිපත් වෙනවද මේ අපි වාගේ හිත ස්කෑන් කරලා බලලා ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් හදලා දෙන්නම් කියලා? නෑ. ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ විතරයි ඒකට ස්කෑන් මැෂින් එක හදලා දුන්නේ නේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඉතින් හදලා දීලා ඒක පරිස්සම් කරගන්න. අපි මේ කතා කරන්නේ ප්‍රායෝගික ජීවිතයේ දේවල් ටිකක් නේ. අපි සූත්‍රයක් ඉදිරිපත් කරගෙන තියෙන ඇත්ත. ඒ කතාව ඇත්ත. නමුත් අපි බලන්න ඕන අපි මේ වයින් අපි ගන්න දේ මොකද්ද කියලා. ඉතින් අපිට ඕවා තියෙන්නේ පරිස්සම් කරගෙන පවත්වාගෙන යනවා විතරයි. සබා දහමෙන් එක්තරා තැනකදී අපිට කියනවා මේ ඔය ඇහැ කන නාසය දිවකය මන ඔච්චරයි කල් දෙන්නේ. ඔතනින් එහාට පවත්වන්න දෙන්නේ නැහැ, ඉවරයි. ඉතින් ඒතකන් අපි පවත්වාගෙන යනවා. එච්චරයි කරන්නේ. එකක්වත් අපි අපිරිසිදු කරන්නේ නැහැ, අයහපත් කරන්නේ නැහැ, හානි කරන්නේ නැහැ. ඒවා ඉතින් අනාරි වැඩනේ. විශේෂයෙන් මන. ඒක අපි පරිස්සම් කරන්න ඕනේ. අපිරිසිදු වෙන්න දෙන්න හොඳ නැහැ. හිත දූෂණය වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අපි මේ කරන්නේ ඒක. ඉතින් ඔය ආයතන 6 මේ භික්ෂුන් වහන්සේගේ නිදර්ශනයේ තියෙන ආයතන 6. චක්ක ආයතනේ ආදි වශයෙන් ඒ සලආයතන ගැන මේ කියන්නේ. ඉතින් සලආයතන විඥාන. ඔය ඉතින් දැන අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. අභිඤ්ඤයම් පරිඤ්ඤය. අභිජානාති පරිජානාති. දිට්ඨිය ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති. දිට්ඨිය ධම්මේ දිටු දෙමී මේ ජීවිතේදීම දුක කෙලවර කරන. එතකොට ඒකෙන් වක්‍රව කියවෙනවා දුක කියන්නේ මොකද්ද කියලා. දුක කියන්නේ මොකද්ද එහෙනම්? සිබ්බනි. මේ ගැට ගැහිල්ලමයි.
ගැට ගැහිල්ලමයි. මේ පටලැවිල්ලමයි. මේ පූට්ටු කිරිල්ලමයි. තණ්හා මාන දිට්ඨි වලින් කරන මේ ගැට ගැහිල්ල පූට්ටු කිරීම මැහීම තමයි මේ දුක කියලා කියන්නේ. එහෙනම් මෙතන කතා වෙන්නේ අන්න ඒක නොකර ඉඳිමු. අපි පූට්ටු කරන දේවල් තමයි නිදර්ශන වශයෙන් ඔය පෙන්නන්නේ. ගැට ගන්න දේවල්, අමුණන දේවල්. නේ? ඊළඟට තවත් ඉදිරි එකකටත් අපිට යන්න පුළුවන්. ඊළඟ භික්ෂුන් වහන්සේගේ සාකච්ඡාවටත් යමු. ඊවං උත්තේ අඤ්‍යතරෝ තේරෝ බික්ඛු ඒතදෝච. තවත් එක්කෙනෙක් මේ කාරණේම මේ ධර්ම කාරණේම වෙනත් නිදර්ශනයකින් ඉදිරිපත් කරා. සක්කායෝකෝ ආවසෝ ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ත්‍රිවන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි. තණ්හා හිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. ඒ විදිහටමයි නිදර්ශනේ විතරයි වෙනස්. සක්කාය සමුදය සක්කාය දිට්ඨි නෑ මෙතන. පටලවා ගන්න හොඳ නෑ. සක්කාය කියන්නේ ස්වභාවික දෙයක්. සක්කාය සමුදය ස්වභාවික දෙයක්. සක්කාය නිරෝධ ස්වභාවික දෙයක්. මේවා අකුසල් එහෙම නෙමෙයි. පටලවා ගන්න එපා, වරද්ද ගන්න එපා. සක්කාය දිට්ඨි තමයි ප්‍රශ්නේ. මෙතන සක්කාය දිට්ඨියක් ගැන කතාවක් නෑ. සමහරු මේක පටලවාගෙන තියෙනවා. සක්කාය කියන වචනේ ඇහෙනකොටම කියන්නේ සක්කාය දිට්ඨි කියලා. මෙතන සක්කාය දිට්ඨියක් ගැන කතාවක් නෑ. ස්වභාවික සංසිද්ධියක් කියන්නේ. සක්කාය කියන්නේ ස්වකීයත්වය. ස්වකීයත්වය කියලා දෙයක් තියෙනවා. තියෙනවනේ හැමෝටම. මේක ලෝක සම්මතයක් නේ. දැන් අපේ රූපකායට අපි කියනවානේ මේ මගේ ශරීරය කියලා කියනවනේ. කියනවා. ඇහැ කන නාසය දිවකයට කියන්නේ නැද්ද? මේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය කියලා කියන්නේ නැද්ද? මගේ හිත කියලා කියන්නේ නැද්ද? ඔය පිටින් තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට එහෙම කියන්නේ නැද්ද? එහෙම කියන්න අයිතියක් නැද්ද? මේක මම හම්බ කරපු දේ, මේක මම එක්රැස් කරපු දේ, මේක මම නිර්මාණය කරපු දේ, මේක මම සැලසුම් කරපු දේ, මම ප්ලෑන් කරපු දේ. මම කියන්න බැරිද? පුළුවන්. ස්වකීයත්වයක් තියෙනවා. ඒකට තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය. ඔය පංචස්කන්ධයටම ස්වකීයත්වය පෙන්නන්න පුළුවන්. රූපස්කන්ධයට විතරක් නෙවෙයි වේදනා ස්කන්ධයටත් කියන්න පුළුවන්. මේ මා තුල වේදනාවක් තියෙනවා. කැක්කුමක්, ගායක් තියෙනවා. සුඛ වේදනාවක් තියෙනවා. මේ වෙලාවේ මම සැපක් විඳිනවා. මේ වෙලාවේ මම දුෂ්කරතාවයක් විඳිනවා. විඳිමින් ඉන්නවා. දුක්ඛ වේදනා. මේ ස්වකීයත්වයක් තියෙනවා. පෙන්වන්න පුළුවන්. ස්වකීයත්වය කියලා එකක් තියෙන. සක්කායෝ කියන්නේ ස්වකීයත්වය. ඒකයි. ඉතින් සක්කාය. ඒකයි. ඉතින් මෙතන පරිවර්තන වුණත් බලන්න ඕනනම් මේ අපි පාවිච්චි කරන පිටකඩ LK කියන එකේ පරිවර්තනය දීලා තියෙන විදිය බලන්න. එවැත්නි ආත්ම දෘෂ්ටි එක් අන්තයකයි. ආත්ම දෘෂ්ටි ඇතිවීම හේතුව දෙවෙනි අන්තයයි කියලා. ඒ සම්පූර්ණ සක්කාය කියන වචනේට වරද්දලා තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. ඉතින් ඕවා ඉතින් ප්‍රශ්න. අපි ප්‍රශ්න කරගන්න ඕනේ, ගැටලු කරගන්න ඕනේ. ඒ අර්ථකථන දෙන නැත්තන්ට තේරෙන විදිහට තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. කෙලින්ම ආත්ම දෘෂ්ටිය කියලා තමයි සක්කාය කියන වචනේ පරිවර්තනය කරලා. සක්කාය කියන්නේ ආත්ම දෘෂ්ටිය නෙමෙයි. සක්කාය කියන්නේ ස්වකීයත්වය. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඕනෑම පුද්ගලයෙකුට ස්වකීයත්වය කියලා දෙයක් පෙන්눔 කරන්න පුළුවන්. පෙන්නනවා එහෙම අපි කොච්චර දේවල් වලට අපි ස්වකීයත්වය පෙන්නනවාද? තමන් හදපු නිවස මේක මගේ නිවස කියන්නේ නැද්ද? තමන් මිලදී ගත්ත ඉඩම පාවිච්චි කරන වාහනේ මගේ වාහනේ කියන්නේ නැද්ද? මගේ ඉඩම කියන්නේ නැද්ද? කියනවා. සක්කාය කියන එක ස්වභාවික සංසිද්ධියක්. සක්කාය. නැත්නම් සක්කාය සමුදය කොහොමද ඒක ඇති වෙන්නේ? ගැඹුරින් බලපුවාම සක්කාය සමුදය වෙන්නේ කොහොමද? එහෙනම්
පුද්ගලයෙක් ඉන්නකොට පුද්ගලයෙක් දකින්නකොට අහනකොට විඳිනකොට නිර්මාණය කරනකොට සකස් කරනකොට මිලදී ගන්නකොට සක්කාය ඇති වෙනවා. සක්කාය නිරෝධ මේ සොකියත්වය අතහැරෙනවා. අතහැරලා දානවා. ඒක මට වැඩක් නෑ දැන්. එක්ක වෙන කෙනෙකුට දෙනවා, පවරනවා. සමාන ප්‍රයෝජනයක් නැතුව යනවා. එතකොට සක්කාය නිරෝධ වෙනවා. සොකියත්ව හැඟීමක් දැන් නෑ. සොකියත්වෙන් විවහාර කිරීමක් නෑ. සොකීයත්වය සක්කාය මේක ගොඩක් අය මේ මානසික තත්ත්වයක් හැටියට නෙවෙයි නොසලකන්නේ. මේක නිකන් භෞතික දෙයක් හැටියට නෑ. මේක මානසිකත්වය. සක්කාය දිට්ඨිය වෙනම එකක්. ඒක අපි අවශ්‍ය වුණොත් කතා කරමු. ඒක අකුසලයක්. මෙතන කතා කරන්නේ සක්කාය දිට්ඨිය ගැන නෙවෙයි. සක්කාය ගැන කතා කරන්නේ. සොකීයත්වය. ඉතින් ඔය සොකීයත්වයන් ටිකක් තියෙනවා. මේක මගේ, මේක අරයාගේ. නේ? ඕනර්ෂිප් එක. මේවා ඉතින් ලෝක ස්වභාවයන්නේ. හිමිකාරීත්වයේ අයිතිකාරත්වයේ අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් එහෙම එකක් තිබ්බට කමන්නේ. එහෙම තිබ්බට කමන්නේ. සක්කායක් තියෙනවා, සක්කාය සමුදයක් වෙනවා, සක්කාය නිරෝධත් වෙනවා. ඉතින් කමක් නැහැනේ. හේතුඵල ධර්මානුකූල. හැබැයි සිබ්බ නියෝව ගැට ගන්න එපා. තණ්හාමාන දිට්ඨි කරගන්න එපා. දැන් සක්කාය මේක මගේ කියලා ඒක මං තණ්හා කෙරුවොත් තමයි ගැටලුව තියෙන්නේ. ඕනම දෙයකට මගේ කියලා කියන්න පුළුවන්. ඒ අරහන්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒක අපූර්වවට පැහැදිලි කරනවා. අරහන්ත සූත්‍රය කියවලා බැලුවොත් නේ. ඒකෙදි කියනවා. අහං වදන්ති තිපිසෝ වදෙය්‍යං මමං වදන්ති තිපිසෝ වදෙය්‍යං. ඕහාරමත්තේන සෝහරියං. මේක මගේ කියන්නේ මට කිව්වයි කියලා කියන්නේ මං කිව්වයි කියලා කියන්නේ මේක මගේ කියලා කියන්නේ අර සිබ්බනි කරලා නෙමෙයි. නිශ්චිත වෙලා නෙමෙයි. උපාදාන වෙලා නෙමෙයි. වෝහාර මත්තේන විවහාර මාත්‍රයෙන් කරන වැඩ. ඒකයි ස්වභාවය. ඒක නිසා ඔය ඕනර්ෂිප් එක නැත්තම් හිමිකාරීත්වයේ කියන එක ලෝක ස්වභාවයක්, ලෝක ධර්මතාවයක්. ඉතින් ඒක නැතුව මේ ලෝකය කියන එක පවත්වන්න බෑ. මොකද මේ ලෞකිකත්වයේ ඇතුලේ නැත්තම් සාමාන්‍ය අසෝතවා පුදුජන මට්ටමේදී, සීක මට්ටමේදී ඕක තියෙනවා. ඉතින් අසීක උනයින් පස්සේ තමයි ඔය හිමිකාරීත්වය කියන එක සම්පූර්ණයෙන්ම කියන්නේ 100ට සෑහෙන ප්‍රමාණයක් අතහැරලා දාන්න පුළුවන්කම තියෙන ඉතින් හිමිකාරීත්වයේ තියෙනවා. ඉතින් අපි මේ රහතන් වහන්සේලා නොකියුවත් ලෝකයා විසින් රහතන් වහන්සේට ඒක පවරනවානේ හිමිකාරීත්වය. දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය මම උදාහරණයක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පාත්‍රයට මේක මගේ පාත්‍රය මගේ සිවුර කියලා කියනෝනේ. එතකොට අපිත් කියන මේක බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ඒක ගන්න එපා පාවිච්චි කරන්න එපා. වෙන කෙනෙක් මේක බුදුරජාණන් වහන්සේගේ සිවුර මේක උන්වහන්සේගේ බුද්ධාසනයේ වාඩි වෙන්න එපා කවුරුවත්. ආදී වශයෙන් කියලා සත්කාය පැවරීමකුත් කරන සොකීයත්වයේ අපි යාට පවරන. මේක ඔයාගේ. මේක මගේ. කමක් නැහැ. කමක් නැහැ. ඒකේ කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒක දෘෂ්ටියක් කරගෙන ඒක උපාදාන කරගත්තොත් තමයි අර බුදුරජාණන් වහන්සේගේ කියලා බුදුරජාණන් වහන්සේට පවරපු එක අපි දෘෂ්ටිගත කරගෙන ඒක උපාදාන කරගත්තොත් මොකද වෙන්නේ? වැරදිලාවත් කවුරු හරි අරක පාවිච්චි කරොත් ඔන්න පටන් ගන්නවා රණ්ඩුව. ඇයි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පාවිච්චි කරේ? ඇයි සිවුර පාවිච්චි කරේ? ඇයි බුද්ධාසනය පාවිච්චි කරේ? ඔන්න එතන ඉඳලා රණ්ඩුව. හේතුව මොකක්ද? අන්න සිබ්බති අන්න ගැට ගහගත්තා. අන්න ගැට ගැහුවා. ඊළඟට මගේ කියලා ඔන්න විවහාර කරනවනේ. මේක මගේ. හැබැයි මගේ කියපු එක මගේ කියලා විවහාර කරන්න පුළුවන්. සොකීයත්වයේ පෙන්වන්න පුළුවන්. නමුත් ඒක උපාදාන කෙරුවොත් ඔන්න මගේ එක කවුරු හරි පාවිච්චි කරා නම් ගත්තා නම් නැත්නම් ඒකට අවමානයක් කෙරුවා නම් බාල කරලා කතා කරා නම් ඔන්න රණ්ඩුව පටන් ගන්නවා. එතන ඉඳලා ඔන්න කෙලස් හමුදාවක් පැනගෙන එනවා. ඒක නිසයි කියන්නේ මේ සිබ්බති ගැට ගහන්න එපා මේවා.
සක්කාය වශයෙන් තියෙන දේවල් සක්කාය කියලා දෙයක් ලෝකේ තියෙන. ඒක සමුදය වෙනවා, ඒක නිරෝධ වෙනවා. ඇති වෙලා නැති වෙලා යන දෙයක්. සක්කාය කියන දේ හේතුඵල ධර්ම අනුකූලව ඇති වෙනවා නැති වෙනවා. ඉතින් මොකද? සිබ්බනි ගැට ගන්නෑ, ගැටලන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් එකම ධර්ම කාරණේ පරයය වශයෙන් දේශනා කළා. ඉතින් ඔතනින් එහාට තියෙන්නේ ඒ ටික මම අද සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ අග ගාථා ටික ඒකේ අද තවත් සාකච්ඡාවකුත් තියෙන නිසා අපි ඒ ටික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණේ කොහොම තියලා අපි අද සාකච්ඡාව අපි කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අපි මෙතනින් මගේ පැහැදිලි කිරීම නතර කරලා වෙනදා වගේම අපි මේ අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවස්ථාව සලසා දෙනවා. අපේ ධම් සභාවට යමක් එකතු කරන්න, මේ සාකච්ඡා මණ්ඩපයට යමක් ඉදිරිපත් කරන්න. හොඳයි, අපි මෙතන සිට සාකච්ඡාවට යමු. මොනවද අපිට ධම් සභාවට ඉදිරිපත් කරන්න තියෙන කාරණා? මේ අනුසාරයෙන් මම හිතන්නේ මේකේ හුඟක්ම දැන් කාරණා ටික වැටහෙන්නේ නැති මේ මජ්ජේ සූත්‍රයෙන් කතා කරන දේ මොකද්ද කියලා. හොඳයි, එහෙනම් අපි ආරාධනා කරනවා අදහස් ඉදිරිපත් කරන්න කියලා ධම් සභාවට. පිරුවන් සර්ණයි ස්වාමීන් අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය මම යොක්කනක් එක හේතුවක් මේ ගැටලුවකින් මේ ඕස්ට්‍රේලියාවේ මේ කල්යාණ මිත්‍රයන් කොටස් දෙකක් අතර තියෙන මත ගැටණියන් ඒකේ ස්වාමීන් වහන්සේ එක කල්පියකගේ අදහස තමයි මේ දැන් අපි උදාහරණයකට රූපයක් ගත්තොත් රූපේට තියෙන චන්ද රාගය තමයි ගැටලුව. එහෙනම් අපි මාර්ගයේ වශයෙන් මෙව කරන්න ඕනේ ඒ රූපේට තියෙන චන්ද රාගයයි අයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තව කට්ටියකගේ අදහස තමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක මේ මජ්ජ සූත්‍රයෙන් අරගෙන තියෙන එක වැරදියට ගත්තද කියන සැකේ තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් දැන් රූපයක් දකින්න තැනම ඒ කියන්නේ දැන් ඔය මේකේ කියුණානේ අජ්ජත්තායතනයි බාහිරායතනයි කියන එක. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ දැන් රූපයක් දකින්න තැනම අපි අහුවෙලා ඉවරයි, කෙලෙස් හදාගෙන ඉවරයි. එතකොට එතනදිම දැන් චන්දරාගයක් ගැන හිතන්න කලින් රූපේ බාර ගන්න තැනම අපි යමක් කළ යුතුයි ප්‍රතිපදා වශයෙන් කියන ඔය අදහස් දෙක තියෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒ ගැන තව චූට්ටක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න. තිරුවන් සරණයි. රූපය දැකීමම අහුවෙලා නැහැ. රූපය ඉතින් රූපය දැකීම, ශබ්දය ඇහිීම, ගන්ධ රස පහස විඳීම තැනම අහුවෙලා නම් එහෙනම් ඉතින් රහතන් වහන්සේලාත් අහුවෙලා කියලා කියන්න වෙනෝනේ. බුදුන් දහතුනොත් එහෙනම් අහුවෙලා කියලා කියන්න වෙනවා. උන්වහන්සේලාත් රූප දකින්න, ශබ්ද අහන, ගන්ධ රස පහස විඳිනවා, කරුණ වටහා ගන්නවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කිසි වෙනසක් නැහැ ඒවා. එහෙම අහුවෙලා නැහැ. ඒක තවත් පටලවා ගැනීමක්. ඒකයි මේ මජ්ජේ සූත්‍රයේ හොඳට කියවම පේනවා. බලන්න විසුණුනාලා 6 නමක් පරයය නැත්තම් උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන හැම එකකම තියෙන්නේ ඒව මොකක්වත් මේ අහුවෙලා නෙමෙයි. ඒ කාරණා බලන්න මුලටම කියන්නේ පස්සනේ. ඒක ධර්මතාවය. නේ? ඊළඟ භික්ෂුන් වහන්සේ ගන්නෙ මේ අනාගත අතීත වර්තමාන කියන තුනනේ. ඉතින් ඒව ධර්මතාවනේ. ඊළඟ එක්කෙනා ගන්න වේදනා තුනනේ. ඒව ධර්මතාවනේ. ඊළඟ එක්කෙනා ගන්න නාම රූප විඥානනේ. ඒව ධර්මතාවනේ. ඊළඟ එක්කෙනා ගන්න සලආයතනනේ. ඒව ධර්මතාවනේ. ඊළඟ එක්කෙනා ගන්න සක්කාය සෝකීයත්වයේ කියන කාරණානේ. ඒව ධර්මතාවනේ. ඕවා එකකටවත් අහුවෙලා නැහැ. අහුවෙන්නේ ගැටේ ගහන්නේ සිබ්බති සිබ්බනි
ඒක නම් කරන්නේ තණ්හා මාන දිට්ඨිය වගේ. අවිද්‍යාව තණ්හා දෙකකින්. ඉතින් අවිද්‍යාව තණ්හා දෙක නැති තැන ඕවාට අහු වෙන්නේ නැහැ. ඕවා තියෙනවා. රූපේ දැකීමම අහුවීමක් නෙමෙයි. ඒක ලොකු වරද්ද ගැනීමක්. රූප දැකීමම අහුවීමක් නම් බුදුන් රහතුනුත් අහුවෙලා තියෙන්නේ නේද? ඊයත්ොත් රූප දකින්න, ශබ්ද අහන, ගන්ධ රස පහස විඳිනවා. කරුණ වටහා ගන්නවා. නේ? ඒ නිසා එහෙම එකක් නෑ. ඔය එකක් තමයි මේවා මේ සමහර ඉදිරිපත් කරන අය ඉන්නවා. ඉදිරිපත් කරන කියන්නේ දේශකයෝ කියලා අපි කියමුකෝ. එතකොට ඒගොල්ලෝ කියන දේ සුති විතරක් ගන්න සුතමය. එහෙම නෙවෙයි චින්තාමය භාවනාමය කියලා තව අංශ දෙකක් තියෙනවානේ. සුතමය ඥානයක් හැටියට ඒ කියන්නේ පරිපූර්ණ එකක් හැටියට බාර ගන්න නෑනේ බුදුදහම. කවුරු හරි කියන දෙයක් දැන් මම කියන දේ නේ මේ මම කියන දේ ඔය ඇත්තෝ මම කියන දේම බාරගත්තොත් ඔය ඇත්තෝ වැරදිනේ. ඇයි ඉතිරි දෙකට යන්නේ නැත්තේ? ඇයි චින්තාමය යන්නේ නැත්තේ? ඇයි භාවනාමය කොටසට යන්නේ නැත්තේ? ඉතින් එහෙම ගිහිල්ලා බලන්න ඕන අපි. එහෙම ගිහිල්ලා බලපුවාම ඔය රූප නාම රූප කියලා අපි ගමු. ඔය ඔක්කොම දේවල් අන්තිමට භික්ෂුන් වහන්සේලා ඔක්කොම ගත්ත කාරණා පස්ස, සක්කාය, වේදනා, සලායතන ඔය ඔක්කොම අපි නාම රූප දෙකට ගමු. ඉතින් නාම රූප දෙක හේතුඵල ධර්මානුකූල දෙයක් නේ. කොහෙවත් නාම සාරි රූප හරි ඒවා මේ අහුවෙලා නෙමෙයි. අහුවෙන්නේ අහුණා කියලා කියන්නේ සිබ්බති කියන එක. ගැටේ වැටුණා කියන එකනේ. රූපේ දැක්කට ගැටේ වැටුණා වෙන්නේ නැහැ. ශබ්දය වුණාට ගැටේ වැටුණා වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒක පටිච්ච සමුප්පන්නයක්. හේතුඵල ධර්මතාවයක්. ගැටේ වැටෙන්නේ ඒක දකින්නා තුල අවිද්‍යාව තණ්හා තියෙනවනේ. එතකොට තමයි යා ගැටේ දාගන්නේ මම දැක්කා. නේ මට ඇහුණා. මම දකින්න ඕන, මට අහන්න ඕන. මං කැමති විදියට දකින්න ඕන, මං කැමති විදියට අහන්න ඕන. මං කැමති විදියට වෙන්න ඕන. ඔන්න ගැටේ ගන්න තැන. එහෙම නැතුව මෙතන තියෙන ඇහැ කන නාසය දිවකය මන වත් බහිද්ධා ආයතන වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මවත් ඒවා අහුවෙලා කියලා කියන්න බෑ. අහුවීමක් නෙමෙයි. දැකීම දිට්ඨය අසුවීමක් නෙමෙයි. සුතය අසුවීමක් නෙමෙයි. මුතය අසුවීමක් නෙමෙයි. විඤ්ඤාතය අසුවීමක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ බාහිරට කීවේ දිට්ඨේ දිට්ඨමත්තා. දකින්නවා. හැබැයි ගැටේ ගහගන්න එපා බාහිර. ඇහෙනවා. ඒක ඇහෙන්නේ නැහැ කිව්වේ නෑනේ. නේ? දකින්නේ නැහැ කිව්වේ නෑනේ. ඒක පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ. දිත්තං සුතං මුතං විඤ්ඤාතං කියන ඒවා හේතුඵල ධර්මතා. ඉතින් දකින්න පුළුවන්, ඇහෙන්න පුළුවන්, විඳින්න පුළුවන්, වැටහෙන්න පුළුවන්. හැබැයි සිබ්බනි නිශ්චිත උපාදාන වෙන්න එපා, ගැට ගහගන්න එපා. ඒකයි කිව්වේ. ඉතින් ඕක අර තේරුම් ගන්න නැත්තු තේරුම් ගනීවි. නමුත් අර ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියලා මං කියන එකම ඇත්ත, අනිත් එක්කෙනා කියන එක බොරුයි කියලා ඔය ආදානග්‍රාහී වෙච්ච ඇත්තෝ ඉන්නවනේ. එහෙම ඇත්තන්ට නම් ඉතින් ඕක අපිට තේරුම් කරන්න බෑ. දෘෂ්ටියෙන් විතරක් ගේන සුතමේ ඥානෙ විතරක් ගන්න නැත්තන්ට තේරුම් කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ චින්තාමය භාවනාමය කියන පියවර දෙකක් කියලා තියෙන්නේ. තමනුත් ටිකක් මේවා මනස මෙහෙवला කරුණු කාරණා හිතලා බලන්න ඕන. ඊළඟට භාවනාමය ඥානය තුල යන්නේ අපි නිතරම සතිය පිහිටෝලා තමා තුලින් මේක මෙහෙමද වෙන්නේ වෙනත් විදිහකට වෙන්නේ කියලා බලන්න පුළුවන්. අපිට දැන් ඒක හොඳට ප්‍රත්‍යක්ෂයි. රූපයක් දැක්කට දැන් අපිට ගැට වැටෙන්නේ නැහැ. ගැට ගහගන්න නැතු රූප බලන්න පුළුවන්. බැරිද? පුළුවන්. ගැට ගහගන්න නැතුව ශබ්ද අහන්න පුළුවන්. ගැට ගහගන්න නැතුව මේ ගන්ධ රස පහස විඳින්න පුළුවන්. එහෙම විඳින එක, එහෙම අහන එක, එහෙම විඳින එක, එහෙම වටහා ගන්න එක තමයි මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ. විහරණය තුල තියෙන්නේ ওই ටික තමයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත තමයි තියෙන්නේ. හැබැයි ගැට ගහගන්න නැතුව ඒක දකින්න එක. දැකීම තවත් විදිහකින් කිව්වොත් දැකීමක්. දිට්ඨය දිට්ඨය. දිට්ඨය
ඒ තමම කියන්න ඕනේ නැහැ. ඒසෝ මේ හමස්මි කියන්න ඕනේ නැහැ. ඒසෝ මේ අත්තා කියන්න ඕනේ නැහැ. ඒක තමයි ගැට ගැහින්නේ. අහු වුණා කියලා කියනවා. අහු වුනේ වෙනව නෙමෙයි. එයා අහු කරගන්නවා. මේක යන කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක් නේ. කෝච්චිය යන්න හරි. ඇත්තකට වෙලා හිටියනම් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. පීල්ලට බෙල්ල තිබ්බොත් බෙල්ල කඩලා යනවා. එන කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක් නේ. පැත්තකට වෙලා ඉන්න කෝච්චිය පීල්ල යනවා. නේ? ඒ වගේ මම මේ නිදර්ශනයක් කිව්වේ. දිත්තේට බෙල්ල තියන්නේ ඇයි? සුතේට බෙල්ල තියන්නේ ඇයි? මොතේට බෙල්ල තියන්නේ ඇයි? විඤ්ඤාතේට බෙල්ල තියන්නේ. ඉතින් බෙල්ල කපා ගන්නවා. ඊට පස්සේ ඔන්න කියනවා මේ අහක යන කෝච්චිය අපේ ඇඟේ වැදුණා කියලා නෑ. කෝච්චිය පීල්ල යනවා ලස්සන. ඒක අපේ ඇඟේ වදින්නේ. අපි තමයි ගිහිල්ලා කෝච්චිය හප්පගන්නේ. නැත්තම් කෝච්චියට බෙල්ල තියන්නේ. ඒ වගේ වැඩක් නෙමෙයි. තිත්තේ සුතේ මුතේ විඤ්ඤාතේ කියන්නේ අහුවීමක් නෙමෙයි. අහු නොවී ඉන්න අපේ ප්‍රඥාව, වීර්ය, සතිය ඒව තියෙන්නේ ඒකට තමයි. හසු නොවී ඉන්න. රූපය දැකීම, ශබ්දය ඇහිීම, ගන්ධ රස පහස විඳීම හසුවීමක් නෙමෙයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමද පුණ්‍යානුමෝදනා කරමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් ආශිර්වාද ලැබේවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ අපේ කලින් ප්‍රශ්නය අහපු මහතාගේ ප්‍රශ්නයට සම්බන්ධවම ඔබ වහන්සේ දීපු පිළිතුරටත් එකමම මගේ භාවනාමය අත්දැකීම මට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මට මේ ලොකුවට මට මේ ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ මම තාමත් ඉගෙන ගන්නවා ඒ පිළිබඳ. නමුත් භාවනාමය අත්දැකීමෙන් මට හිතෙනවා මම ටික රාග, ද්වේෂ, මෝහ පිළිබඳ සිතිවිලි පිළිබඳ මම භාවනාමය පැත්තෙන් මම අවබෝධ කරගත්තා. එතනදී ඔය කියන හැම සිතුවිල්ලක්ම එනකොට මට දැන් ඒක පටන් ගන්න තැනදීම ඒ සිතුවිල්ල ඒක නවතා දමන්න හැකියාවක් මට දැන් තියෙනවා. ඒක දැන් ඔබ වහන්සේ පැහැදිලි කරේ රූප ගන්ධ සම්බන්ධයෙන් උනත් ඒ දේවල් මට තියෙන භාවනාමය අත්දැකීමක්. ඔබතුමී කියන්නේ සිතිවිලි ගැන. මට මං ගැන ඒ පිළිබඳ තියෙන්නේ එහෙම හැඟීමක්. ඒක පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒක මේ හරි. අපි මේ ධම්සභා මණ්ඩපයේ අයටත් ඒක හොඳයි කියලා මට හිතෙනවා. දැන් සිතිවිලි එනකොට ඔබතුමීට පුළුවන්කම තියෙනවා ඒ සිතිවිල්ල දකින්නනේ. Tamanට එන සිතිවිලි. එහෙමයි ස්වාමීන්. ඒකනේ ඔය භාවනාවේ අත්දැකීම නේ? එහෙමයි. හරි. එතකොට දැන් ඔන්න Taman අර නිකන් පොතේ කියන නිසා මේ ස්වාමීන් වහන්සේ කියන නිසා නෙමෙයි. Tamanට එතකොට භාවනාවේ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? Taman Tamanගේ සිතිවිල්ල දකින්නනේ. එහෙමයි ස්වාමීන්. ඊළඟට Tamanට පුළුවන්කම තියෙනවා ඒ සිතිවිල්ලට යට වෙන්නේ නැතුව, ඒකට බෙල්ල තියන්නේ නැතුව, ඒක ඇඟේ හප්ප ගන්න නැතුව අපි මේ නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. ඒක නීවරණයක් කරගන්න නැතුව, ඒකට යට වෙන්නේ නැතුව, ඒක දිහා පැත්තකින් බලන්න. සමුදේ වුණා වගේ වය වෙලා යන්න ඉඩ දෙන්න පුළුවන් නේ. අතහැරලා දාන්න පුළුවන් නේ. එහෙනම් හරි. ඒක තමයි මෙතෙන්දිත් මේ භික්ෂුන් වහන්සේලා 6 නමම කියන්නේ ගැට ගහන්න එපා. මේ ගැට ගහන්න අවශ්‍ය දේවල් තියෙනවා. ගැට ගහන්න පුළුවන් දේවල් තියෙනවා. ওই සිතිවිලි එනවා ඕනතරම් අපිට අතීත මතක අතීතයේ දේවල්, අරය කරන දේවල්, මෙයා කිව් එක, නොඑක් දේවල්, Tamanට හිතෙන එක ඕනතරම් සිතිවිලි එනවා. දැන් අපි ඒවා දිහා හොඳට සිහිනුවණින් බලාගෙන ඉන්නවා. ගැට ගහන්නේ මම කියලා, මගේ කියලා, මට ඕන හැටියට මේවා කරගන්න ඕනේ කියලා එහෙම යන්නේ සිබ්බනි නතර කරලා තියෙනවා. නතර කරන්න පුළුවන් කියන එක දැන් භාවනාමය අත්දැකීමක් හැටියට
ඔබතුමීට ප්‍රත්‍යක්ෂ වෙලා ඇතිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට මේ ටිකෙන් ටික තමයි මේ තත්ත්වයටපත් උනේ. ඒ කියන්නේ පහුගිය ජූනි මාසේ යම් අත්දැකීමක් මම ලැබුවා. පස්සද්ධිය කියන එක තමයි ඔබ වහන්සේ මට ඒ වෙලාවේ පැහැදිලි කරලා දුන්නේ. එතකොට ඒක ටිකෙන් ටික තමයි ඒ தත්ත්වය ප්‍රකට වෙමින් ගියේ. එතකොට මට ඒක එහෙම ලොකුට දැනුන්නේ නැහැ. නමුත් පහුගිය කාලවකවානුවේ ඇත්තටම ඔබ වහන්සේ අසනීප වෙලා හිටපු වකවානුවේදී එකපාරටම තමයි මට හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා මේ ඔය කියන සිතුවිලි එක එනකොට මම විසින්ම නවත්තන ගතියක් මට දැනෙන්න ගත්තා. එතකොට ඒක ඒ පිළිබඳව මම නිකන් සතියෙන් මම වැඩ කරනකොටත් මට තේරෙනවා මම ඉන්නේ සතියෙන් නේද කියන එක. එතකොට මේ දැන් මට පැහැදිලි ඒ කියන්නේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නවා වගේ කියන හැඟීමක් තමයි දැන් තියෙන්නේ. ඔව් හරි. සෝතාපන්න. අපි කියන්නේ ඔබට පාරිභාෂික වචනේ සුපටිපන්න නැත්නම් සෝතාපන්න. ඒ කියන්නේ දැන් තමන්ගේ සිටිවිලි දකිනවා, ඒවයි ස්වභාවය දකිනවා. දැන් අනිශ්චිතව ඉන්න පුළුවන්. සිටිවිලි එක පොර බදාන්නේ නැහනේ. අර බොහොම සංසුන්. නෑ ස්වාමීන් වහන්සේ. ඒ ස්වභාවය. ඉතින් අපිට ඕක හොඳයි. හොඳයි භාවනාමය අත්දැකීම. අපි ඒක බෙදා හදා ගන්න ඕන මේ ඉදිරිපත් කිරීම හොඳයි. තමන් නිකන් ඒක පරියන්කේ ඉන්නකොට විතරක් නෙමෙයි වැඩ කරනකොටත් ඒ ලක්ෂණේ තියෙනවද සාමාන්‍යයෙන්? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දැන් පරියන්කේ ඉන්නකොටත් දැන් ඔබ වහන්සේ මට දීපු උපදේශ සම්පත්තෙන් මම විදර්ශනාව බලන්න කිව්වට ඒක ගැන මට ලොකු අවබෝධයක් ඒ කලින් අවස්ථාවේ තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා මම පරියන්කේදී මම ධර්ම සාකච්ඡා තමයි කරන්න කියන එක මට පැහැදිලි වුණා. දැන් මම සාමාන්‍ය දිනදා ජීවිතේ වැඩ කරනකොට මම කරන්නේ ධර්ම සාකච්ඡා වගේ දේවල් පමණයි. ඒ කියන්නේ දැන් අර වෙන මොකක් හරි සිතුවිල්ලක් ආවොතින් මගේ වචනෙන් කියනවනම් මම ඒක කට් කරනවා. ඉතින් එතනදී ඉතින් අර කියන ලොකු සූත්‍ර දේශනාවත් එහෙම ලොකු දේවල් මම දන්නේ නැහැ. නමුත් මම දන්නේ මේ මොහොතේ ඒව නොදැනගත්තට කමන්නේ. ඔබතුමී හරි අවශ්‍ය දේ කරනවානේ. දැන් ඒ ලොකු සූත්‍ර දේශනා නොදැනගත්තට අවශ්‍ය දේ තේරුම් අරන් ඉන්නවා සහ අවශ්‍ය දේ දැන් කෙරෙනවානේ. දැන් ඔය ධර්ම සාකච්ඡා කියලා කිව්වේ දැන් කුසල විතරකයේ ඇතුළතින් ආරම්භ වෙලා තියෙන්නේ. ඒක තමයි අපි විදර්ශනාවට ප්‍රවේශ වෙලා කියලා කියන්නේ. දැන් තමන් නිතරම කට් කරනවා කියලා කිව්වේ අකුසල විතර්කය. ඒ පැත්තට යන්නේ. දැන් තමන් යමක් හිතනවා නම් කුසල විතර්කයේ පැත්තට විතරයි. අර ගැටේ ගහන්නේ නැහැ දැන්. අර කට් කරනවා කියලා කියන්නේ ගැටේ වැටෙන තැන මැහෙන තැනට එනකොට දැන් සිහිනුවන තියෙනවා. එතකොටම පුළුවන්කම තියෙනවා සිබ්බනි නොකර ඉන්න. නිශ්චිත නොවි ඉන්න. දැන් අපේ වචනේ ඒවා. ඔබතුමීට එහෙම කමන්නේ නැහැ. ඔබතුමීගේ වචනේ කට්. ඒක මම බාර ගන්නවා. ඒක මම පිළිගන්නවා. ඒක කමන්නේ. වැඩේ ඒ කියන්නේ කාරණේ තේරුම් අරන් කෘත්‍ය කරනවානේ. දැන් කාරණේ තේරුම් අරන් තියෙනවා. ඒ වගේම කෘත්‍ය ඥානයක් තියෙනවා. කෘත්‍ය කරනවා. හරි එහෙනම් සෝතාපන්න. මාර්ගස්තේක් වෙලා ඉන්නේ. දැන් ඒකේ අපි ඉස්සරහට යන්න ඕන. ඔබතුමී ආධුනිකයි කියන එහෙම හිතන්නත් එපා. දැන් අවශ්‍ය කාරණේ තේරුම් අරන් තියෙන මේ ලොකු අපි කතා කරන සූත්‍රවල ලොකු වචන, බර වචන නැති වුණාට කමන්නේ. දන්නවා මේකයි කරන්න ඕනේ. මෙතන තමයි ගැටේ වැටෙන්නේ. මෙතන තමයි ගැටේ ලිහෙන්නේ. මේක තමයි නොකල යුත්තේ. මේක තමයි කල යුත්තේ කියන එක ඒ කල යුත්තේ නොකල යුත්තේ දන්න අවස්ථාවනේ. ඒ සුතවා අරිය ශාවක කියන්නේ. දැන් ඒ වැඩේ කරන නිසානේ සෝතාපන්න කියන්නේ. සුපටිපන්න කියන්නේ. එහෙනම් සුතව ආර්ය ශාවක වෙලා දැන් සුපටිපන්න වෙලා තියෙන. දැන් මේ වැඩේ කරගෙන යනවා. කරගෙන යද්දි Tamanට ඉස්සරහට දැනෙයි අර තිබිච්ච ගැටත් ලිහිලා යනවා. අලුතෙන් ගැට ගහන්නෙත් නැහැ කියලා. ඒක ඔබතුමීට තවදුරටත් දැනේ. හොඳයි ඒක අපිට අපේ කල්යාණ මිත්‍රයන්ට ඉදිරිපත් කරපු අත්දැකීම. ඔබ වහන්සේට බොහෝ කුසලක් වේවා ස්වාමීන් වහන්සේ.
අවසරයි හඳුන්නේ මට මානසිකයයි විඥානයයි කියන එක අපව පාරක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපේ හඳුන්නේ. ඔව් විඥාන කිව්වම විඥානන ලක්ෂණය තමයි එතන අර අපි කලින් දවසක් කිව්වා අර මේ එකම මිනිස්සයා වුණත් කරන ඩියුටි අනුව එයාව මේ මොහොතේ හඳුන්වනවානේ. දැන් ඩ්‍රයිවර් මේ වෙලාවේ වාහනේ පදවනවා නම් එයාට ඒ වෙලාවේ අනිත් අය කියන්නේ ඩ්‍රයිවර් මහත්තයා කියලා. හැබැයි එයා කුඹුරු වැඩ කරන වෙලාවට එතකොට කියන්නේ ඩ්‍රයිවර් මහත්තයා කියලා. ඒ වෙලාවේ අපිට පේන්නේ එයා කුඹුරු වැඩ නිසා ගොවි මහත්තයා කියලා. එයා වෙන මේෂන් වැඩක් කර ඉන්න වෙලාවක නම් අපි ඉතින් එයාට ඩ්‍රයිවර් මහත්තයා කියන්නේ ගොවි මහත්තයා කියන්නේ නැහැ බාසුන්නේ මෙහෙ ඉන්නකෝ කියලා තමයි කියන්නේ. එතකොට දැන් ඒ වගේ දැන් විඥානයේ බහුකාර්ය මෙවලමක්. නමුත් එයාගේ මූලික ලක්ෂණය විඥානන ලක්ෂණය. විඥාන කියන විදියට කිව්වොත් එතන විඥානන ලක්ෂණය තියෙන. විඥානනය කියන්නේ ඉන්ද්‍රියන්ට හමු වෙන අරමුණු වෙන් කරලා වටහා ගන්න, වෙන් කර ගන්නවා. මූලික වශයෙන් වෙන්ව ඊට පස්සේ අවබෝධ කර ගන්නවා. විඥාන ලක්ෂණය ඒකයි. මේ එකම හිතේ පවතින ලක්ෂණ. ඊළඟට ඒ වෙන් කරලා අඳුනගෙන මතක තියාගත්ත දේ නැවත මතක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මතක ගබඩාවට ගිය දේ මතක් කරගන්න. මානසිකාර මෙනෙහි කිරීම. ඒ හැකියාවක් තියෙන. එතකොට අර විඥාන කිව්වම මූලික ස්වභාවය තමයි යමක් වෙන්කොට අවබෝධ කර ගැනීම, දැන ගැනීම, වටහා ගැනීම, තේරුම් ගැනීම. මානසිකාර කිව්වම අපි කියන්නේ මතක් කරගන්නවා කියලා. මතකය අවදි කරනවා කියලා. මතු කරගන්නවා කියලා අපි කියන්නේ. ඒ ලක්ෂණය තමයි මානසිකාරය. එතකොට ওই දෙකම නාම ධර්ම. නාම පැත්තට වැටෙන්නේ. හැබැයි අර කරන කෘත්‍යය අනුව තමයි අර මෙනෙහි කරන වෙලාවෙන් නම් මානසිකාර කියන ඔය මනෝ කියලා හිත හඳුන්වන්නේ. ඒ අනුව විඥාන කියලා හිත හඳුන්වන්නේ විඥානනය කරන වෙලාවට අපි කියන්නේ දැන් එයා විඥානනය කර ඉන්නේ. නේ? දැන් අපි කුස්සිය උයෝවේ ඉන්නවා නම් ඉතින් අපි මේ වෙලාවේ හඳුන්වන්නේ උයන කියලා. මැෂින් එකේ මහමහ ඉන්නවනම් මහන කියලා. නේ? එතකොට තව මොකක් හරි වැඩකේදීලා රුධිය හොද ඉන්නවනම් හොදන කියලා. නේ? ඉතින් ඕවා අපි ලොකුවට අල්ල ගන්නවා. ඉතින් උයනෙක් කෙනාට කුක් කියලා ඉතින් ආතනතුරුකුත් දීලා අප්පා එතන ලොකු වැඩ. මහන කෙනාට ඉතින් තව මහන මේ තනතුරුකුත් දීලා ඒක තව එක. හොදන එක්කෙනාට තව හොදන කෙනා කියලා ඉතින් තව තනතුරුකුත් දීලා ඕනනම් කුලයකුත් පවරලා මහා වැඩ ගොඩයි. නමුත් එකම මිනිස්සයා වෙලාවක උයන, වෙලාවක මහන, වෙලාවක රෙදිය වුණා. ඒක ඵල ධර්මානුකූල. ඒ වගේ මනස වෙලාවක විඥානනය කරන, වෙලාවක මානසිකාර කරන, වෙලාවක චේතනා කරන, සංකාර කරන. ඉතින් අපි ওই අවස්ථා තුනේදී මනස තුන් විදියකට හඳුන්වනවා. විඥානනය කරනකොට විඥාන කියනවා, මානසිකාරක මෙනෙහි කරනකොට මානසිකාර කියනවා, හිතනකොට චේතනා කියනවා. ඒකයි චිත්ත මනෝ විඥාන කියලා ඔය මනසේ ගති ලක්ෂණ අනුව අපි මනස හඳුන්වා දීලා තියෙනවා. ඉතින් කොහොම කරත් මේ මනසේ තියෙන නාම ධර්ම. ඉතින් විඥාන අවස්ථාව තමයි මූලික අවස්ථාව හැටියට සැලකන්නේ. ඒකම වර්ධනය වීමක් තමයි චේතනා, වේදනා, චේතනා, මානසිකාර අර මනසෙන්ම කරන තව දේවල්. ඉතින් අර ඒ මනෝ ගතිය හඳුනා ගන්නවා මිසක නිත්‍ය සංඥාවක් දාන්න හොඳ නෑ. දැන් විඥානය කිව්වම විඥානය කියලා එකක් පවතිනවා කියන්න හොඳ නෑ. නමුත් විඥානනේ කෙරෙනවා සමහර වෙලාවට. අපි ඉන්ද්‍රියකට අරමුණක් හමු වුණාම කෙරෙන්නේ විඥානන කාර්යය. ඊට පස්සේ සංඥාව නැත්තම් මානසිකාර්යය කියලා වෙනමම දෙයක් තියෙනවා නෙමෙයි. වෙලාවකට මෙනෙහි වෙනවා, මානසිකාර්යය කෙරෙනවා. මතක් කෙරෙනවා. එතකොට ඒ වෙලාවේ ඒ දේ සිද්ධ වෙනවා. මානසිකාර වෙනවා. විඥානනේ වෙනවා. ඇහැට රූපයක් හමු වුණාම ඉතින් චක්කු විඥාන වෙනවා. කනට ශබ්දයක් හමු වුණාම සෝත විඥාන වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුනොත් ගාහන විඥාන, දිවට රසක් දැනුනොත් ජීවහා විඥාන වෙනවා, කායට පහසක් දැනුනොත් කාය විඥාන වෙනවා, මනසට කාරණයක් යොමු වුණොත් මනෝ විඥාන වෙනවා. ඒකයි. ඒ විදිහට මානසිකාර කරනකොටත් තියෙන්නේ. ඉතින්
රූප මෙනෙහි කරනවා. රූප සංඥා මෙනෙහි කරනවා. නේ? කලින් දැකපුවා ඔන්න මතක් කරනවා. දැකපුවා මතක් වෙනවා. අහපුවා මතක් වෙනවා. විඳපුවා මතක් වෙනවා. එහෙනම් එතන මතක් වීමක් මතක් කිරීමක් වෙන්නත් පුළුවන්. මතක් වීම වෙන්නත් පුළුවන්. මානසිකාර මෙනෙහි කිරීම, මතක් කිරීම. ඒ වගේ ලක්ෂණ. ඉතින් ඔය දෙකේ වෙනස ඒකයි. දෙකම ඉතින් මනෝගති දෙකක්. මානසික ස්වභාවයන් දෙකක්. හැබැයි ස්ථිරව පවතිනවායි කියලා අපි කොයි වෙලාවකවත් ගන්න හොඳ නැහැ. විඥානය කියලා ස්ථිර දෙයක් තියෙනවායි, මානසිකාරය කියලා ස්ථිර දෙයක් තියෙනවායි කියන්නේ. ඒ වෙලාවේ මම අර උදාහරණයක් කිව්ව එකයි. මහාන වෙලාවේ මහන්නා, උයන වෙලාවේ උයන්නා. රෙදි සෝදන වෙලාවේ රෙදි සෝදන්නා. වාහනේ පදින වෙලාවේ ඩ්‍රයිවර්. කුඹුරේ ඉන්න වෙලාවේ ගොවියා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. මනස බහුකාර්ය මෙවලමක්. විවිධ කෘත්‍ය කරන්න පුළුවන් හැකියාවක් අපේ මනසේ තියෙනවා. ඉතින් ඒ කෘත්‍ය අලලා තමයි ওই විදිහට මනස හඳුන්වා දීලා තියෙන්නේ. හඳුරන්නේ පහසෙත් පිළිවන් සරණන්නේ. දැන් අපේ කාල වේලාව අපි ගන්න සාමාන්‍යයෙන් ඉක්මලා තියෙන නිසා අදට අපේ ධම්මම අපි එහෙනම් නිමා කරමු. ඉතින් අපි තවත් එක අවස්ථාවකට මජ්ජේ සූත්‍රය ඉතිරි කළා. ඇත්තට මේක මම හිතාමතාම කළ දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කොටස මේ භික්ෂුන් වහන්සේලා මේ විදිහට සාකච්ඡා කරලා අන්තිමට බුදුරජාණන් වහන්සේ හමුවටත් ගිහිලා තම තමන්ගේ ධර්ම විග්‍රහයන් කෙසේද කියලා ඒක උන්වහන්සේ ඉදිරියට ඒක දැනගන්න කැමැත්තක් ඇති නිසා ඉදිරිපත් කිරීම කරන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන සාකච්ඡා කොටස අපි ඉතිරි කළා. ඒක අපි ඉදිරි දවසකදී ඉදිරි දහම් හමුවේදී අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. අද 19 හෙට 20 අනිද්දා අපි නැවත දහම් හමුවට එකතු වුණාම මජ්ජේ සූත්‍රයේ ඉතිරි කොටස කතා කරමු. ඉතින් පරියාය වශයෙන් කියන්නේ එකම කාරණයක් ඒ තමයි මේ ගැටලීම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් නිශ්චිත වීම, උපාදාන වීම නොකළ යුතුයි කියලා. උපාදානීය ධර්ම නම් ගොඩක් තියෙනවා. ඒ උපාදානීය ධර්ම තමයි නිදර්ශන වශයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ හැම උපාදානීය ධර්මයක්ම පෙන්නලා කියන්නේ තණ්හාහිනං සිබ්බති. තෘෂ්ණාව තියෙනවා නම් මේ ගැට ගැහිල්ල කිරෙනවා. ඒකයි බුදුදහමේ දුකට හේතුව තණ්හාව හැටියට පෙන්නන්නේ. දුක්ඛතමංච බික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා. පෝනෝ භවිකායර පෝනෝ භවික කියන්නේ ඒක. මෙතනත් කිව්වේ තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය කියන්නේ ඒකම තමයි ධම්මචක්ක දේශනාවේ පෝනෝ භවිකා කිව්වෙත් ඒක. තණ්හාව අලුතෙන් ගැට ගහලා අලුත් දේව හදලා ඉතින් ඊට පස්සේ අවිද්‍යාවෙන් ඒවට නම් දීලා වටිනාකම් දීලා උපාදාන වුණාම අන්න ගැටේ හිර වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඕක තමයි මේ මජ්ජේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එhmenan අපි අදට අපේ ධම්මම නිමා කරනවා. නැවතත් අපි හිත නෙවෙයි අනිද්දා මොන ගෙහෙන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් අපේ දහම් හමුවට වෙනදා වගේම අපේ ස්වාමීන් වහන්සේලා මෙයින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස බොහොමත්ම ගෞරවයෙන් කරුණාවෙන් උනන්දුවෙන් සම්බන්ධ වුණා. ඒ වගේම ධර්ම සාකච්ඡාවට තම තමන්ගේ භාවනාමය අත්දැකීම් ඒ වගේම ඉදිරිපත් කිරීම සිද්ධ කළා. යත්තන්ටත් බොහොම පිං. අපි එහෙනම් නැවතත් දහම් හමුවකින් මුණ ගැහෙමු. අද අපි අවබෝධ කරගත්ත දේට උනත් ප්‍රමාණවත් අපිට මේ අනිශ්චිත විහරණයට නොඇලී නොගෙටි නොමුලාව ජීවත් වෙන්න අපිට ඒ ටික උනත් ප්‍රමාණවත්. ඉතින් ඒ අවබෝධය ඇතුව අපි අද දහම් හමුව නිමා කරනවා. මේ අවබෝධය හැම දිනාටම අනිශ්චිත විහරණය සඳහා නිවුණු සැනසුණු ජීවිතයක් ගොඩනගා ගන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගමු. ඉතින්ට එන්න අපි හැමෝම උත්සාහ කරමු. ඒ අදිෂ්ඨානයෙන් යුතුව අපි අද දහම් හමුවත් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත්